අයිබෝවන් වනකම් අස්සලාම් මලිකුම්. ඉතින් අදත් සුපුරුදු ඉරිදා මේ අපි සූදානම් වන්නේ සුපුරුදු ලෙන්ගතුකමින් මේ දෙහෝරාව ඔබත් සමග ගත කරන්න. ඒ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන සමගින්. ඉතින් ඔබ දන්නවා මේ වෙන විටත් පුරා වසර 3කට ආසන්න කාලයක් එංගලන්තයේ සිට ඔබ වෙත ගෙන එන එකම එක ශ්‍රී ලංකීය ගුවන්විදුලි වැඩසටහන තමයි ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන. ඉතින් අපි හැමදාම කියනවා වගේ අපි අපේ උත්සාහය අපේ ප්‍රජාව ශ්‍රී ලංකීය ප්‍රජාව වෙනුවෙන් යමක් කරන්නට. මොකද අපි 5000ක් එහා හිටියත් අපි ඉපදුණු මව්බිමෙන් අපිට වගකීමක් තිබෙනවා. ඒ අපගේ භාෂාව රැක ගන්නට ඒත් එක්කම අනන්‍යතාවය රැක ගන්නට මේ අප ජීවත් වන රටේදී පවා. ඉතින් අදත් වැඩසටහනේ බොහෝ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා මේන විටත් තවමත් අපි යම් යම් නීති උපදෙස් මාලාවන් වලට යටත් වෙලා තමයි අපගේ දෛනික කටයුතු සිදු කරන්නේ. ඒ කෙසේ වෙතත් මේ අපි ගෙවී යන සතිය ගැන අපි කතා කරොත් එහෙම තරමක් ලිහිල් කිරීම් වලට වාජනය වුණා. මේ අපි මේ වැඩසටහන ගෙනෙන බ්‍රිතාන්‍යයේ ඉතින් අපි බලමු ඉදිරි දවස්වල කොහොමද අපේ ජන ජීවිතයට ඒ බලපාන්නේ කියලා. ඒ පිළිබඳව මම හිතනවා බොහෝ ශ්‍රී ලාංකිකයන් මේ රට තුල ස්ථීර පදිංචි සිටින අය සහ අනිකුත් ශේෂ්ත්‍රවල රාජකාරීවල යෙදෙන අය මේන විටත් දැනුවත් කියලා. මම හැමදාම කියනවා වගේ අපි මේ එංගලන්තයේ හිටියට බොහෝ දෙනෙක් ලාංකිකයන් තමන්ගේ වැඩි අවධානය තියෙන්නේ ලංකාව පැත්තට. ඉතින් අපි මේ සූදානම් වන්නේ ලංකාවේ මොනාද පසුගිය දිනවල සිදු වුණේ එක්කම ඉදිරි දිනවල මොනාද වීමට නියමිත කියන කාරණා ගැන ඔබ සමග ඒ කරුණු කාරණා බෙදා හදා ගන්න. ඒකට මත්තෙන් මම මතක් කරන්න කැමතියි ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබට පුළුවන් www.linkfm.org කියන අපගේ වෙබ් පිටුවට පිවිස වෙබ් රේඩියෝ අක්ෂය අපත් සමග සම්බන්ධ වෙන්න. ඒත් එක්කම මේ දිනවල Facebook live නැහැ. ඔබ දන්නවා අපි දුරස්ථව සිට තමයි අපේ මැදිරියත් සමග ලින්ක් FM මැදිරියත් සමග සම්බන්ධ වී අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. කෙසේ වෙතත් ඔබ යෝක්ෂය ප්‍රාන්තයේ සිටිනවා නම් 96.7 ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා අපත් සමග සම්බන්ධ වන්න. ඉතින් යලිත් මතක් කරනවා FM තරංග 96.7 ඔස්සේ ඔබට පුළුවන් අපිට සමග සම්බන්ධ වෙන්න. ලින්ක් FM සංඛ්‍යාතය තමයි මම මතක් කරේ. යලිත් ඒත් එක්කම ලෝකෙ කොහේ හිටියත් www.linkfm.org කියන වෙබ් පිටුවට පිවිස අපත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වැඩසටහන ශ්‍රවණය කරන්නට පුළුවන්. ඉතින් මේ ලිහිල් කිරීම් වලින් පසුව ඉදිරි සති කිහිපෙදී අපි ඉදිරිපත් කරන නැත්නම් මැදිරියේ සිට ඔබ වෙත ගෙනෙන සීලම් වැඩසටහන් YouTube ඔස්සේ ද නැරඹීමට මේන විටත් සීලු කටයුතු සූදානම්ව පවතිනවා. ඒ කොහොම වුණත් අපි මේ ගෙදරට වෙලා මේ හිටපු කාල සීමාවෙදී යම් යම් අත්හදා බැලීම් කරන්නට අපි පෙළඹුණා. ඒත් එක්ක මේ අත්හදා බැලීම් හරහා මේ වැඩසටහන අඛණ්ඩව ඔබ වෙත ගෙනීමටත් අපිට හැකියාව ලැබුණා කිව්වොත් නිවැරදි. ඉතින් මුලින්ම මම කැමති අවධානය යොමු කරන්නට මේ ශ්‍රී ලංකාව පැත්තට. දැන් ශ්‍රී ලංකාවේ මේ වෙද්දී තත්ත්වය තරමක් වෙනස්. ඔබ අප සියලු දෙනාම දන්නවා බොහෝ සති ගණනක් ප්‍රතිබූ ඇඳිරි නීතිය ලිහිල් කරලා බොහෝ ප්‍රදේශයන් වලට ශ්‍රී ලංකාව සෙමෙන් කෙමෙන් යලිත් එදිරිදා සාමාන්‍ය ජීවිතයට පීනගමින් සිටින කාලවකවනුවක් තමයි දැන් අපට පේන්න තියෙන්නේ. ඒ කොහොම වුණත් තවමත් ප්‍රධානතම නගරය කොළඹ නගරේ පැරමා තිබෙන ඒ ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදු වුණා තිබුණේ නැහැ. අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන මේ මොහොත වෙන විටත් ඒ කොහොම වුණත් ඉදිරි සති කිහිපෙදී මේ තවමත් ඇඳිරි නීතිය පවතින ඒ ප්‍රදේශ යම් යම් ලිහිල් කිරීම් වලට භාජනය වීමට ඉඩ ඇති බව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. මොකද පෞද්ගලිකාංශ ඒ වගේම රාජ්‍යාංශයේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒත් එක්කම
රථවාහන ගමන් කරනවා ඒත් එක්කම පොදු ප්‍රවාහන සේවයන් යලි යලිත් සේවයට එක් වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක තමයි මේ දවස්වල ශ්‍රී ලංකාව පැත්තේ අපි කතා කරද්දී අපිට ලැබෙන තියෙන බොහෝ දේවල්. ඒ අතරතුරේ දේශපාලන තොරතුරු ඒත් එක්කම විවිධ දේශපාලඥයන් සහ ඔවුන්ගේ පසුගිය කාලයේ ක්‍රියාකාරීයන් සම්බන්ධයෙන් ඇති වී තිබෙන වර්තමාන තත්ත්වයන් පිළිබඳවත් බොහෝ දැනුවත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. මුලින්ම කිව්වාගේ මම කැමතියි මේ දැන් දේශීය පුවත් නැත්තම් මේ කාලීන තොරතුරු වෙත අපි අවධානය යොමු කරද්දී මුලින්ම මම දැක්ක ප්‍රවෘත්තියක් තමයි මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියලා තියෙනවා මේ එතනෝල් ආනයනය කිරීමට ගත් තීරණය වෙනස් කරන්නේ නැහැ කියලා. ඒත් එක්කම කිසිදු ව්‍යාපාරිකයෙකුගේ පීඩන හේතුවෙන් එම තීරණ අවලංගු නොකරන බවත් ඔහු කියලා තියෙනවා. රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන ලෙසට ලේකම්වරුන්ට දැනුම් දුන්න කියලා කියනවා. ඒත් එක්කම දැන් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට දවසකට එකමාරක ඉස්සෙල්ලා අපි දැක්ක ජායල ප්‍රදේශයේ මේ වාහන දෙකකින් රුපියල් බිලියන 2.25ක් වටිනා මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 225ක දැවැන්ත තොගයක් පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. ඒ දෙකම සැකකරුණු 4 දෙනෙකුත් අත්අඩංගුවට ගත්තා. ඉතින් දැන් මේ කියන්න තියෙන දේ තමයි දැන් මේ අපි මේ කොරෝනා ගැන මොන දේ කතා කරත් අර මොකාද වගේ අපි එතෙන්ටමයි එන්නේ මේ කාලේ කොරෝනා ගැනමයි කතා කරන්නේ. කොහොම ඒ තත්ත්වයන් තුලදී මේ මද්ද්‍රව්‍ය ජාවාරම ප්‍රවාහනය සිදුවීමෙන් පවතින බව තමයි පෙනෙන්නට තියෙන්නේ. කෙසේ වුණත් කිලෝග්‍රෑම් 225ක් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. මේ ලංකාවේ ඉදිරි පරම්පරාව නැත්තම් මේ වර්තමානයේ තිබෙන පරම්පරාව තමයි මේ මද්ද්‍රව්‍ය උදුරින් වැඩිපුරම බැටකන්නේ. ඉතින් දැන් තවත් කාරණයක් තමයි පසුගිය දින කීපය තුලදීම කතා බහට ලක් වෙච්ච මේ අම්පාර මුහුදු මහ විහාරය මේ සහ එහි පුරාවිද්‍යාත්මක තිබෙන වැදගත්කම පිළිබඳව. ඉතින් අපි දැක්කා එහිදී ප්‍රකාශයක් කරලා තියෙනවා විවිධ පුද්ගලයන් සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරන පුරාවිද්‍යාත්මක ස්ථාන ආක්‍රමණයන්ගෙන් සහ ඒවා ආරක්ෂා කරන බවට ශ්‍රී ලංකා රජය මේ යලිත් පුනපුනා ප්‍රකාශ කරගෙන සිටියා. ඉතින් ඒ බව බෞද්ධ ස්වාමීන් වහන්සේලාටත් සහතික කළා තිබු බන්ධක ආරක්ෂක ලේකම්නුත් ඒ ගැන යම් ප්‍රකාශ සිදු කළා තියෙනවා. ඉතින් මේ දේවල් රැකගන්න එක හොඳයි. නමුත් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරගෙන ඊටමත්ම සාමකාමීව මොකද දැන් රටක් හැටියට අපි ඉස්සරහට යන්න ඕනේ නම් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව කළ යුතු දේවල් බොහොමයක් තිබෙනවා. ඉතින් ඒ අතරින් ප්‍රධානතම කාරණයක් වන්නේ සාමය. සිළුම ජන කොට්ටාශයන්ට එක හා සමානව සලකමින් රට ඉදිරියට ගෙන යාම. ඒ තමයි කළ යුත්තේ. ඉතින් එසේ නොවන්නේ නම් ඒ රටක් ඉස්සරහට ගෙන යන්නට සෑහෙන අපහසු වෙනවා. ඉතින් තමන්ගේ සංස්කෘතිය දේශීය අනන්‍යතාවයන් හෙළයන්ගේ ඒ අනන්‍යතාවයන් රැක ගන්න අතරතුරේදීම අනිකුත් ජාතීන්ට තිබෙන ඒ ස්ථානයත් ඔවුන්ට ඒ අවස්ථාවත් ලබා දෙන පරිසරයක් තුර ඒ දේ සිදු වෙනවා නම් මේ රට දිහා අපිට ඈතට වෙලා ඊටාත්ම සන්තෝෂෙන් ආස්වාදෙන් බලාගෙන ඉන්න පුළුවන් කාලවකවානුවක් ඒවි කියන එකයි අපගේ හැඟීම. ඉතින් එතකම තවත් ප්‍රවෘත්තියක් තිබ්බ කොරෝනා වෛරසය පැතිරවීම හේතුවෙන් රට වසා දැමීමත් සමග ආදායම් අහිමි වූවන්ට ගෙවීම සඳහා රුපියල් මිලියන 25720ක් වෙන් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවා කියලා තවත් ප්‍රවෘත්තියක් තිබ්බා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප මැයි මාස වැටුප එයින් කොටසක් පරිත්‍යාග කරන ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර සිදු කළ ප්‍රකාශයේ ආందోලනාත්මක ආයෝජනය මගින් කොරෝනා වෛරසයේ අර්බුදයෙන් පසු රට මුහුදී ඇති මූල්‍ය අර්බුදයේ දැවැන්ත බව පැහැදිලි වන බව කෝප් කමිටුවේ සභාපති ඩී.වී. ගුණසේකර කියලා තියෙනවා. දැන් මේ කතාව ඇත්තටම මේ හරීම වැදගත් කතාවක්. මා එහෙම කියන්නේ මේ ජනාධිපති ලේකම්වරයා මේ කතාවත් එක්ක යම් විහිළු සහගත තත්ත්වයකට පත් වුණා. දැන් කොරෝනා
අස්සේ වෘත්තීය සමිති අවශ්‍ය ගන්න එපෑයයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත ආණ්ඩුවට කිව්වා. නැත්තම් අනතුරු ඇඟෙව්වා. ඔහු මෙහෙම කියන්නේ අනතුරු ඇඟෙව්වේ මැයි මාසයේ වැටුපෙන් කොටසක් හෝ පරිත්‍යාග කරන්නයි PB ජයසුන්දර නැත්තම් ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්. දැන් ඔවුන්ගේ දීමනා ලබන දැන් විපක්ෂයේ දැන් මේ ඉල්ලීමට අදහස් දක්වමින් ලාල්කාන්ත කියලා තිබ්බේ වෘත්තීය ඒත් එක වෘත්තීය සමිතියට විපක්ෂීය දේශපාලකයන්ට ඔවුන්ගේ දීමන ලබන ඊනියා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද ජනාධිපති ලේකම්වරයාට විරුද්ධව අදහස් පළ කරනවා පමණක් නොව උසුළු විසුළු කරන තත්ත්වයක් මේ කතාබහත් එක්ක ඇති වුණා. දැන් මේ සියලු දෙනාම කියන කාරණයක් තමයි ආණ්ඩුව රජයේ සේවකයන්ගේ මැයි මාසයේ වැටුප නැත්තම් ඉන් කොටසක් හෝ කපා ගන්නට සූදානම් වන බවත් නමුත් ආණ්ඩුව එවැනි තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති ලේකම්වරයා කර ඇත්තේ ඉල්ලීමක් පමණක් බවත්. ඔය ලාල්කාන්ත ඒත් එක්කම ඔහුගේ වෘත්තීය සමිති නායකයන් මේ සියල්ල දන්නා කාරණයක් ඒ තමයි දැනම ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප කපන්නට යන බව ප්‍රකාශ කරන ප්‍රකාශ. ඉතින් මේ ප්‍රකාශ ගැන අපි ටිකක් සැලකිලිමෙන් මත්ව බලන්න ඕනේ. ඒ කියන්නේ එහෙම දෙයක් කියලා නැති තැනක ජනතාවගේ මේ වැටුප කපන්න යනවා කියන එක ප්‍රකාශ කිරීමෙන් අනවශ්‍ය මේ භීතියක් රාජ්‍ය සේවකයා තුළ ඇති කරන එක. දැන් ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් දැන් අපිට උනත් මෙහි ඉඳලා බලද්දි ගැටලු තියෙනවා. දැන් ලේකම්වරයා පොදු රාජ්‍ය සේවකයන්ගෙන් මේ ඉල්ලීම කරන්නට ඉස්සල්ලා ඇමති මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ආදී වශයෙන් රාජ්‍ය යාන්ත්‍රණය ඉහළම තලයේම තම වැටුපෝයින් කොටසක් පරිත්‍යාග කරන්න තිබුණේ නම් මේ ඉතාමත්ම ප්‍රායෝගික තත්ත්වයකට එනවා. එහෙම වුණා නම් ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීම බවාගෙන කන්නට ලෑස්තින මේ ලංකාවේ වෘත්තීය සමිතිවලට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ යම්තාක් දුරකට හෝ ජෝක් එකක් බවට PB ජයසුන්දර පත් වුණා නම් එහෙම පත් නොවන්නටත් හොඳාකාරම ඉඩකඩ තිබ්බා. ඉතින් රජයේ සේවකයන් මේ අවස්ථාවේ ජනාධිපති ලේකම්වරයා රජයේ සේවකයන් මේ අවස්ථාවේ ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළත් නොකළත් තම වැටුපෙන් කොටසක් අවම වශයෙන් දිනක වැටුප රාජ්‍ය අරමුදලකට පරිත්‍යාග කරාට පවු නැහැ කියලා තමයි පේන්න තියෙන්නේ. දැන් කොරෝනා වසංගතය නිසා ලංකාවේ පෞද්ගලික අංශය මුළුමනින්ම පාහේ අඩපණ වෙලා තිබෙනවා. ඒකම පෞද්ගලික අංශයේ විශාල පිරිසක් රැකියා අහිමි වීමේ අවදානමක්ද තියෙනවා. බොහෝ තැන්වල මේ වන විට අමතර දීමනා සියල්ල කප්පාදු කරලා තියෙනවා. ඉතින් අතර ලැබෙන්නේ මූලික වැටුප නැත්තම් සංයුක්ත වැටුපෙන් අඩක් පමණයි බොහෝ පිරිසකට. ඉතින් කොරෝනා නිසා රටේ ආර්ථිකය කෙතරම් පිරිහී ඇතත් රාජ්‍ය සේවකයන්ට මෙවන් අභාග්‍යයකට මුහුණ දීමට සිදු වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මාර්තු මාසයේ අඩකුත් අප්‍රේල් මාසයේ සම්පූර්ණයෙන්ම වැටුප් ලැබමින් නිවසට වී සිටින්නට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ඒත් එක මේ මාසෙත් සේවයට කැඳව ඇත්තේ රාජ්‍ය සේවයෙන් 20% පමණක් බවයි අපිට පේන්න තියෙන්නේ. ඒත් එක්කම රජයේ සේවකයන්ගේ ගමන් වියදම පවා ඉතිරිලා තිබෙනවා. මේ රටේ ආර්ථිකය කෙතරම් දුර්වල වුවත් ඉදිරියේදී තම වැටුප නොලැබුණු ඇතැයි හෝ තම රැකියාව අහිමි වනු ඇතැයි යන බිය රාජ්‍ය සේවයට නැහැ. ඉතින් මේ සියල්ල ලැබෙන්නේ ලක්ෂ 15කට අධික වන ලංකාවේ ඉන්න රාජ්‍ය සේවකයන්ට. එහෙමනම් දැන් රජයේ සේවකයා තම වැටුපෙන් කොටසක් අවම වශයෙන් දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීමේ ඇති වැරද මොකක්ද කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. දැන් කොරෝනා වසංගතය විසින් රට හමුවේ තබා ඇති අභියෝගය සියලුම දෙනා එකට එක්කහුව වෙලා මුහුණ දිය යුතු අවස්ථාවක්. ඒත් එක්කම රජයේ සේවකයා අවම වශයෙන් තම දිනක වැටුප පරිත්‍යාග කළහොත් එවැනි කියමන් යථාර්ථයක් බවට පත් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් කිසිවෙක් නොමිලේ ලබා ගැනීම සුදුසු නොවන කියන ඉතාමත්ම දිලිඳු මෙන්ම වයෝවෘද්ධ මාතාවක් දැන් තමන්ට ලැබුණු සහනාධාර මල්ලක් වෙනුවෙන් චීත්තරෙද්ද ගැටගසාගෙන තිබෙන රුපියල් 200න් රුපියල් 100ක් බලහත්කාරයෙන් ලබා දෙන වීඩියෝවක්
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. ඉතින් අපි යෝජනා කරන්නේ මේ දිනවල වැඩ නොකර පඩි ලබන සීලු රාජ්‍ය සේවකයන් මේ වීඩියෝව සොයාගෙන ඔවුන්ගේ වෘත්ති සමිති නායකයන් සමග එක්ව නැරඹිය යුතු බවයි. දැන් මේක කියන්නේ ඉතාමත්ම දිලිදු මෙන්න වයෝවෘද්ධ මාතාවක් තමන්ට ලැබුණු සහනාධාර මල්ලක් වෙනුවෙන්ද චීත්තරෙද්දේ ගැටගසාගෙන තිබුණු රුපියල් 200 රුපියල් 100ක් බලහත්කාරයෙන් ලබා දෙන ආකාරය. දැන් නිකන් කන්නට අකමැති මිනිස්සුන් ගැන කෙතරම් උදාහරණ නැතත් ලංකාවේ රාජ්‍ය සේවයේ සේවකයන්ට ඒවා තේරුම් ගනු ඇද්ද යන්න නම් ටිකක් සැකසහිතයි. ඉතින් රට ව්‍යසන තත්ත්වයකට මුහුණ දීලා ඉඳිද්දිත් ඔවුන්ට වෙනස් වන්නට බැරි නම් ඔවුන්ට වෙනස් වන්නට තැනක් නැහැ. දැන් මෙහෙම එකකුත් තියෙනවා. මේකට තවත් එකක් අපි තවත් කතාවක් අපි ඇතුළත් කරොත් එහෙම මෙහෙමත් කියන්න පුළුවන්. දැන් ලංකාවේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ජනතාව අති මහත් සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන්නෙම දේවල් නිකක් නොමිලේ තමන්ට දෙන ඒවා. දැන් ලෝකයේ සීලුවම ලෝකයේ බහුතරයක් රටවල් දියුණු වෙලා තියෙන රටවල් වල ජනතාව විසින් දේශපාලන පක්ෂ නඩත්තු කරද්දී ලංකාවේ වෙලා තියෙන්නේ දේශපාලනඥයන් විසින් ජනතාව නඩත්තු කිරීම. ඒ කියන්නේ ටකරන් කෑල්ලට මහන මැෂිමට ඒ දෙන සහනාධාරයට ඒ දෙන සහනාධාර මල්ලට කුකුල් පැටවුන්ට මේ මොනවා හරි වේවා. ඒවට යට වෙලා තමයි සිළු දේ කරන්නේ. එතකොට Taman ඡන්දයක් ලබා දෙන්නේ දේශපාලඥයා දෙන ඒ නීති විරෝධීව තමයි ඒ ලබා දෙන අල්ලස. ඇත්තටම ඒක නීති විරෝධී තමයි. ඒ ලබා දෙන වක්කව ලබා දෙන අල්ලසක් හේතු කොටගෙන. එහෙම නැත්නම් මුදල් ලබාගෙන. ඉතින් එහෙම සමාජයක තමන්ගෙන් සිදුවිය යුතු කොටස රට වෙනුවෙන් ඉදිරිපත් වෙනවද නැද්ද කියන කතන්දරේ රට තුල මාතෘකාවක් විය යුතු කියන එක හැඟීම. ඉතින් හැබැයි අවාසනාවකට අපිට මෙහි ඉඳලා දකිද්දි එවැනි මාධ්‍ය කරණයක් ලංකාව තුල තවම සිදුවන්නේ නැහැ. එවැනි කතිකාවක් සිදුවන්නේ නැහැ. මොකද හැමෝම බලන් ඉන්නේ Tamanට මොන හරි ලැබුණාට පස්සේ එයාට දෙන්න. ඒ කියන්නේ ඔයාට ඡන්දේ උනේද? ඔයා මොනවද මට දෙන්නේ? ඔයා මේක දුන්න. ඊට පස්සේ එන එක්කලා ඊට වැඩි දුන්නොත් මෙයා දුන්න මෙයාට. නැත්තම් රස්සාවක් ගන්න. ළමයා ඉස්කෝලේ දාගන්න. වෙන මොන හරි කරගන්න බලාපොරොත්තුෙන් තමයි දෙන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම Tamanට මොන හරි ලැබෙන්න ඕනේ අනිත් අයට උදව් කරනට වඩා කියන තැන ඉන්න සමාජයක් අපි දකිනවා. ඉතින් එහෙව් සමාජයකින් තමයි මෙහෙම මේ දිනක පඩිය දවසක පඩිය මෙහෙම ඉල්ලලා එවන්නේ. ඉල්ලලා කියන්නේ. දැන් මේ කතාවේ මං යලිත් කතාවට පිවිසුනොත් දැන් ලංකා කණජිල සංස්ථාවේ මේ කාර්ය මණ්ඩලය 3200ක් විතර ඉන්නවා කියලා කියනවා. ඉතින් මේ අය වෙනුවෙන් සාමාන්‍යයෙන් අතිකාල සඳහා පමණක් මාසයකට කෝටි 28ක් විතර වැය වෙනවා කියලා කියනවා. නමුත් දැන් ඉන් රුපියල් කෝටි 25ක්ම ඉතිරි කර ගැනීමට හැකියාව තිබෙනවා. දැන් මේ දවස්වල කණජිල සංස්ථාවේ දෛනික කාර්ය මණ්ඩලය 200ක් පමණ වන නිසා දැන් කාර්ය මණ්ඩලයේ තරම් අඩුවෙන් වුවත් වෙනදා රාජකාරී එලෙසම සිදු වෙනවා. ඔන්න ඕකත් දැන් බලන්න ඕනේ. හරිම ලස්සන කතාවක්. ඒ කියන්නේ රාජ්‍ය සේවයට බඳවාගෙන තිබෙන පිරිස කෙතරම්ද කියන කාරණයට මේ අපි මේ කතා කරන කතාව අතරේ අතුරු කතාවක් ගොඩ රැගෙනවා. ඒ අතුරු කතාව තමයි කාර්ය මණ්ඩලයේ 3200කට අධික කාර්ය මණ්ඩලයක් ඉන්න තැනේ මේ දිනවල වැඩ කරන්නේ 200කට ආසන්න ප්‍රමාණයක් නම් තවමත් ඒ රාජකාරී වෙනදා විදිහටම වෙනවනම් ඒක හරි ප්‍රශ්නයක් නේ. ඇත්තටම අර මොනවාද කරන්න ඕන කියලා හිතන වගේ ප්‍රශ්නයක්. ඉතින් දැන් සතිය දිනවල 200ක් පමණට සීමා වන කාර්ය මණ්ඩලයේ සති අන්තය වන විට දෙගුණයක් ඉක්මවා 500ක් පමණ වෙනවා. ඉතින් හේතුව අතිකාල තෙක්. ඉතින් 500ක් අතින් කෙරෙන්නේ 200ක් දෙනා කළ දේම තමයි. ඉතින් ඒ කොහොම වුණත් මේ දේ මෙහෙම වෙනවා. ඉතින් දැන් මේවා තමයි මේ ඇත්තම කතන්දර මේ රාජ්‍ය සේවයේ ඇතුළේ තියෙන. දැන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප මංකොල්ල කන්නට හදන්නේ කිඹුල් කඳුළු හලන සමහර කාන්තලාට මේව පේන්නේ නැහැ.
පෙනුනත් නොපෙනුනා වගේ ඉන්නවා. දැන් ඔහු කවදාකවත් මේ රාජ්‍ය සේවයේ තියෙන මේ කතාව ඇවිල්ලා එළියට කියන්නේ නැහැනේ. දැන් කනිජ සංස්ථාවේ 3200ක් විතර ඉන්නවා මේ දවස්වල. ඒ 3200ක් ඉස්සර වැඩ කළා කරපු වැඩ ටිකම මේ දවස්වල අපි කියමු 500ක් කියලා 500කින් කරන්න කියලා. කවදාකවත් මේ කාන්තල මේක කියන්නේ නැහැ. ඉතින් වගකීම් යුතු වෘත්ති සමිති නම් මේ අවස්ථාවේ කරන්න ඕනේ. නිකන් කකා නොසිට හැකි සුළු පබණින් හෝ රටට උදව් කිරීම. මොකද ලංකාවට උදව් කිරීම මේ දවස්වල අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. එසේ නොවන්නට අර ඩී ගුණසේකරගේ ප්‍රවෘත්තිම්මා ගත්ත වගේ සෑහෙන ප්‍රශ්නයක ශ්‍රී ලංකාව සිටින්නේ. ඉතින් ඒට රජයේ සේවකයා පෙළගැස්වීමට කටයුතු කරන්න ඕන. ඉතින් රජයේ සේවකයන් 13,000ක් සේවයට නොපැමිණ නිවසේ සිටීමත් ප්‍රවාහන දීමනාව ලබා දී තිබෙනවා කියලා. ඒ කියන්නේ රජයේ සේවකයන් 13,000ක් සේවයට පැමිණෙන්නේ නැතුව සිටියත් ප්‍රවාහන දීමනාව අරගෙන තියෙනවා. ඉතින් එයත් ඇත්තටම මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. ඒකෙන් තමන් කොච්චර අවංක විය යුතුද තමන් රටට. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් එහෙමනම් මේ මාසේ වුන් සේවයට යන්නේ නැත්නම් ප්‍රවාහන දීමනාව හරි පරිත්‍යාග කරන්න කියලා. එහෙම තැනක නෙමෙයි ඉන්නේ. අර මා මේ කතාව පටන් ගන්නදී කිව්වා වගේ උසුගෙන්වීමට යොමු කරන තැනක තමයි ඉන්නේ. ඉතින් ජාතික වගකීමක් හැටියට මෙවන් අවස්ථාවක මේ දේවල් දිහා බලන්න කියන එක තමයි අපිට ඈතේ ඉඳගෙන කියන්න තියෙන. දැන් කෙනෙක්ට අහන්න පුළුවන් බොහේ ඉඳන් කියන්නේ මෙහෙට වරෙන්කෝ දීපං බොහේ ඉඳන් කියලා. හරි අපිට එහෙම කරන්න පුළුවන් තැන් තියෙනවා. අපි එහෙම කරන්න පුළුවන් තැන්වලදී අපි අපේ යුතුයකම් කොටස අපි ඉටු කරනවා. අපි කී කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි අපි උත්සාහ කරන්නේ මාධ්‍යයක් හැටියට ලංකාවෙන් පිට හිටියත් දැන් අපි මේ ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් නැත්නම් හෙළයන් වෙනුවෙන් මේ කරන කර්තව්‍යයක් නෙමේ වැඩසටහනත්. ඒ නිසානේ මේ සතිපතා ඔබ වෙත මේක ගෙන එන්නේ. අපි මේ කාලය යොදවන්නේ අපේ ඒ සීලුම දේ යොදවලා මේ දේ කරන්නේ. ඉතින් එතනදී අපිට දැනෙන දේ අපිට පේනවන යම්කිසි සත්‍යයක්. ඒ සත්‍යය සමාජගත කිරීම මම හිතන්නේ වගකීමක් කියලායි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා තමයි රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ වැටුප ගැන අර පී.බී. ජයසුන්දර කරපු ප්‍රකාශයත් ඊට පස්සේ ඇත්තට මූල්‍ය අර්බුදයේ පැහැදිලිභාවය පිළිබඳව කෝප් කමිටුවේ හිටපු සභාපති ඩී.වී. ගුණසේකර කියපු කතාවත් එක්ක මා අර කතා ටික එක්කව කරේ. අපි ඉක්මනින්ම දැන් මේ විරාමයට යන්න තව විනාඩියක් විතර තියෙන්නේ. අපි ගත්තොත් බස්නාහිර සබරගමු මධ්‍යම දකුණු පළාත තවදුරටත් වැසි වැටෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා කළු කැලණි නිල්වලා කිං බෙන්තර දැදුරු මී අත්තනගලු කිරම සහ ඌරුබකු යන ගංගා ඔය අවට පහත් බිම් ප්‍රදේශවල ගම් වතුර අවදානමක් තියෙනවා කියලා තමයි ලංකාවෙන් කියන්නේ. ඒත් එක්කම ඇමරිකන් ඩොලර් මිලියන 2000කට අඩු සාර්ව මට්ටමේ මැදිහත් වීම ශ්‍රී ලංකාවේ ඇමරිකන් ඩොලර් 84000ක ආර්ථිකයකට සැලකිය හැකි බලපෑමක් ඇති නොකරනු ඇති බව අජිත් නිවාඩ් කබ්‍රාල් කියලා තියෙනවා. ඉතින් ඔහු මේ ගැන කියන්නේ නැගීන රටවල් සඳහා IMF සහ ලෝක ණය විරාමයක් සඳහා අප්‍රේල් 10 දින ඔහුගේ පොදු යෝජනාවක් යලිත් ගෙනීමෙන් ඒත් එක්කම මැතිවරණ කමිසම් සභාවේ සමාජිකයන් අතර යම්කිසි මතභේදාත්මක තත්ත්වයක් තියෙනවා කියන එක බොහොම පැහැදිලි. ඉතින් අපි ඒ ගැන සියලු දේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් වැඩි වශයෙන් ඒත් එක්කම බොහෝ දේවල් ඔබත් එක්ක බෙදා ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සූදානම් මේ පළමු විරාමය ගන්න. විරාමයෙන් අනතුරුව යලිත් අපි සම්බන්ධ. ඔබ මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP සමගින්.
गम तेरे सुबहसत बिन हंगुम नविनवा රිදුණු හිත් මවන නිතු අග කඳුළු සැලෙනවා ඒ කඳුළු පින් හඳුන් අතර ගඟ ගලනවා ඉතින් අපි විරාමයෙන් අනතුරුවයි යලිත් ඔබත් සමග සම්බන්ධ වන්නේ. මා කැමති අපි ඉදිරිපත් කරපු ගීතය ගැනත් යමක් කියන්නේ. ගීතේ ගායනා කරේ සමනලි ෆොන්සේකා සමග දුමාල් වර්ණකුල සූරිය. මේ ගීතේ පද චරිත් සේනාධීර ඒත් එක්කම සංගීතයේ රුවන් වල්පල. ඇත්තටම මා ඔබ දන්නවා ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන තුලදී අපි නිරන්තරයෙන්ම අවධානයට යොමු කරන කාරණයක් තමයි නව ගීත ඔබ වෙත ගෙන එන්නට. මොකද නැත්තම් මා හැමදාම කියනවා වගේ අපි අවුරුදු 10කට 15කට 20කට සමාන 30 40කට ඉස්සෙල්ලා එද්දී දැකපු සින්දු විතරයි ගොඩක් අය දන්නේ. ශ්‍රී ලංකාවේ නව සංගීතය පිළිබඳව දැන් නම් ඔන්න මේ අන්තර්ජාලයට පින් සිද්ධ වෙන්න ගොඩක් දෙනෙක් නව නිර්මාණ ඔවුන්ට අහන්න කරන්න ලැබෙනවා. එසේ නොමැති විට බොහෝ දෙනෙක් දන්නේ තමන් එදා ඒ ආස කරපු ගායකයා හෝ ඒ දැකපු ගායක ගායිකා වගේ ගීතේ ගුවන්විදුලි හෝ රූපවාහිනිය තිබුණා නම් රූපවාහිනිය දැක්කනම් එච්චරයි. ඉතින් ඒ නිසාම අපි දේශීය සංගීතයේ දේශීය කලාව දැන් මේ ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් දෙනවා නම් දැන් ලෝකේ අපි ගත්තොත් දැන් අපේ අසල්වාසී රටේ ඒ සංගීතඥයන් නව
තරු නිරන්තරයෙන්ම මෙවැනි රටවල් වලට ඇවිල්ලා ප්‍රසංග කරනවා. නමුත් ශ්‍රී ලංකාවේ තවමත් තියෙන්නේ ප්‍රජාව අතරේ ලාංකීය ප්‍රජාව තමයි හෙළයන්ගේ ප්‍රජාවේ ඇතුලේ තියෙන කතන්දරයක් තමයි තවමත් අර පරණ කට්ටිය විතරයි එන්නේ. දැන් තමයි ඔන්න මේ තරුණ පරම්පරාවට මේ නූතන පරම්පරාවට ඇවිල්ලා මේ ප්‍රසංග කරන්නට යම්කිසි ඉඩක් ලැබෙන්නේ. ඒ නිසාම තමයි ඔවුන්ගේ ගීත ඔවුන් ඉදිරිපත් කරන නිර්මාණ අපි සමාජගත කළ යුතුයි. එවිට තමයි ඔවුන්ගේ රසඥතාවය ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව යම්කිසි තැකීමකට අපිට එන්නට හැකියාව ලැබෙන්නේ. අපි ගොඩක් දේවල් ඒ ගැන තියෙනවා කතා කරන අපි දවසක වැඩියෙන් කතා කරමු. ඉතින් මා කැමති යලිත් අවධානය යොමු කරන්න මා අර කතා බහ කර හිටපු කාරණා කීපයකටම. ඉතින් දැන් මේ මැතිවරණ කොමිසම් සභාවේ සමාජිකයන් අතර අභ්‍යන්තර යම්කිසි කතා බහක් ඔවුන් අතර සිළු දෙනාම එකග නොවන තත්ත්වයක් තියෙනවා කියන එක තියෙනවා. ඉතින් දැන් අපේක්ෂකයන්ට මනාපංකවත් තාමත් නිකුත් කළා නැහැ. එහි ප්‍රමාදයත් එක්කම තියෙන්නෙම මේ කතාව කියන එක බොහෝ දෙනෙක් කියනවා. ඉතින් ඒ නිසා ඉදිරි දින ඉතාමත්ම තීරණාත්මකයි. මොකද ඔවුන් ගන්නා ඒ තීරණ මත රටේ ඉදිරි පැවැත්ම තියෙනවා. මොකද දැන් ශ්‍රී ලංකාවේ මහමැතිවරණයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුව පවතින නිසා. දැන් COVID-19 හේතුවෙන් මේ ගිය සංඛ්‍යාව තාමත් 9ක් ලෙස තමයි තියෙන්නේ. ඉතින් මේ හොඳ තත්ත්වයක් කෙසේ හෝ වේවා මේ පාලනය කරගෙන ගොස් තිබෙනවා. ඒත් එක්කම දැන් සුවේ ලබා ගොස් සිටින සංඛ්‍යාව 500කට තාමත් ආසන්න සංඛ්‍යාවක් මේ වෙනටත් සුවේ ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ ඊටාත්ම හොඳ තත්ත්වයක් මේ රෝගීන් සංඛ්‍යාව සහ සුවේ ලබා ගොස් තිබෙන පිරිස අතර සංසන්දනය කළ බැලුවහම ඒත් එක්කම දැන් කොටස් වෙළඳපොළ ගැනත් දැන් කොහොම හෝ වේවා මේ දර්ශකයන් ගැන අපිට ඉගෙන ගන්න වෙනෝනේ. දැන් අතීතයේ හෙළයන් හැටියට අපි මේ බටහිර දර්ශකයන් සමග ගනුදෙනු කරේ නැති වුණාට වර්තමානයේ අපේ මුළු මහත් ජන ජීවිතේම මේ යුරෝපයෙන් හදපු දර්ශක සහ න්‍යායමත් එක්ක තමයි ගනුදෙනුව පවතින්නේ. ඉතින් ඒ ගනුදෙනුව අතර තමයි රටේ දල ජාතික නිෂ්පාදනය ආදායම දර්ශක ඒත් එක්කම උද්දමනය ඒ යනාදී සීලුම දේවල් ඒත් එක්කම යම්කිසි රටක තිබෙන මුදල් ඒකකයන්ට ලැබෙන අගය ඒත් එක්කම ඒ රට දියුණුවමින් පවතින රටවත්ද නැත්තම් දියුණු වෙන රටක්ද බවට ලැබෙන නිර්ණායකයන් වත්කම පිළිබඳව දෙන නිර්ණායකයන් මේ ඔක්කොම හම්බ වෙන්නේ පස්සේ කාලයක බටහිරින් ලැබෙන අධ්‍යාපනයත් එක්කනේ. ඉතින් කොහොම හරි වේවා දැන් මුළු ලෝකෙම මේ දර්ශකත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් දැන් කොටස් වෙළඳපොළ දර්ශකත් අතිශයින්ම ජන ජීවිතයට හරිම ලඟ වෙලා තියෙන දැන්. ඒ කියන්නේ කවුරුත් ඒකීය දැන් අපි ගත්තොත් මෙහෙම කියන්නම්කෝ දැන් කොටස් වෙළඳපොලේ මිල දර්ශකයන් ගැන කියලා දැන් කොටස් වෙළඳපොළ ඒක ඉහළ යනවා නම් එහි ධනාත්මක පැත්තක් ජනතාව ගන්නවා. පහළ යනවා නම් ඍණාත්මක පැත්තක් ගන්නවා. බොහෝ දෙනෙක් කතා කරන්න පෙළඹෙනවා. ඉතින් කොටස් වෙළඳපොලේ S&P SL 20 දර්ශකයේ 3.3කින් සහ ASPI 1.4කින් ඉහළ ගිහිලා තියෙනවා සිකුරාදා වෙද්දී. ඒත් එක්කම සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.2ක සහ ආනයනයේ දැඩි ලෙස සීමා කිරීම හරහා ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 189.99යි කියලා තමයි වාර්තා වුණේ සිකුරාදා වෙද්දී. ඉතින් දැන් මේ අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ආනයනය දැඩි ලෙස සීමා කරන්නේ ඇයි? ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද රටකට? දැන් අපි දැක්කා එතනෝල් ආනයනයත් තහනම් කිරීමට ගත් තීරණය වෙනස් කරන්නේ නැහැ කියලා. දැන් ලංකාව එතනෝල් ආනයනයට පමණක් අතිවිශාල ධනස්කන්ධයක් ශ්‍රී ලංකාවෙන් පිටට යනවා. ඒ වගේම තමයි කිරිපිටි ගත්තොත් උදාහරණයක් හැටියට අතිවිශාල මුදලක් යනවා. ඒත් එක්කම තමයි තෙල් වලට ඒ දැවැන්ත මුදලක් ආනයනය කිරීමට යනවා. මොකද ලංකාවේ තෙල් නැති නිසා. හැබැයි අනිත් බොහෝ දේවල් ශ්‍රී ලංකාව තුළදීම සොයා ගැනීමට හැකියාව තියෙනවා කියන එක තමයි දැන් මේ කොරෝනා වලින් පස්සේ ගොඩක් දෙනෙක්ට
තේරුම් ගිහිල්ලා තියෙන එක තමයි තේරුම් ගිහිල්ලා තියෙනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් කොරෝනා අතරේ තවත් එකක් වුණා. ඒ තමයි මේ පරිගණක යුගයත් දැන් මෙච්චර කාලයක් කොළඹට කිරි ගමට කැකිරි කොළඹට කිරි ගමට කැකිරි කී හිටපු කට්ටියට දැන් කොරෝනා වෛරසය ව්‍යසනයක් වුණා. ඒ නිසා බොහෝ දේ ගැන අලුතෙන් හිතන්නට ප්‍රවේශයක් ලැබුණා ලාංකිකයන්ට. නිවසේ ඉඳන්ම වැඩ කිරීමට ඒත් එක්කම ලෝකයට අලුත් සංකල්ප දැන් නිවසේ ඉඳන් වැඩ කරන එක work from home කියන එක මේ අපි මේ ජීවත් වෙන රටවල් වලට අලුත් සංකල්පයක් නොවුනත් ලංකාවේ බොහෝ දෙනෙක්ට ඒ ගැන සිතන්නට සිදු වුණේ කොරෝනා නිසා. දැන් මා දන්න මගේ උගත් මහාචාර්යවරයෙක් ඉන්නවා මිතුරෙක්. දැන් ඔහු මාත් එක්ක පසුගිය දිනක ප්‍රකාශ කර සිටියා මේ ඔහු ඔහුගේ දැනුම බෙදා දෙන එක්තරා ආයතනයක්. අපි කිව්වොත් දැන් ඇඩ්වයිසර්ස්ලා හැටියට වැඩ කරනවානේ බොහෝ තැන්වල එවැනි මහාචාර්යවරුන්. ඔවුන් හැමතිස්සම උත්සාහ කරමින් සිටියා මේ නිවසේ සිට වැඩ කිරීමට ඔවුන්ට අවස්ථාවක් තිබෙනවද කියලා. මොකද ඔවුන්ගේ තිබ්බ ඒ ව්‍යාපාර සංකාලනය සහ ව්‍යාපාර හැඩෙත් එක්ක. නමුත් පොඩි බයක් තිබ්බලු. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයටත් බයක් තිබ්බ. ඒක නිසා කවදාකවත් ඒක කරන්නට සියලු දෙනාම එකගුණේ නැහැ කියලා. හැබැයි මේ తත්වය උඩ ඔවුන් සියලු දෙනාටම තේරුම් ගියාලු. ඇත්තටම ඔවුන්ගේ වගේ ව්‍යාපාර නිවසේ සිට වැඩ කරන්නට පුළුවන්. ඒ නිසා ඔවුන් ව්‍යාපාර වසා දැමීමට යන තත්ත්වයකින් මිදී ව්‍යාපාර තවදුරටත් රැක ගැනීමට හැකියාව ලැබෙනවා කියලා. මොකද සමහර ඔවුන් විසින් දරන පිරිවැය අඩු කර ගැනීමට ඒ නිසා හැකියාව ලැබෙනවා කියලා. යලිත් මේ මම මේ කතා කරන්නට යන දෙයකට අපි ප්‍රවේශයක් ගත්තොත් එහෙම දැන් නිවසේ සිට වැඩ කිරීම සෑම ශේෂ්ත්‍රයකටම උපයෝගී කර ගත හැකි නොහැකි නමුත් එම ක්‍රමයේ බොහොමයක් ශේෂ්ත්‍රවලදී සේවය නැත්තම් සේවක දෙපාර්ශවයටම පහසු සහ ලාභදායී රටාවක් කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. නිවසේ සිට ඉගෙනීම හෝ ඉගැන්වීමද මේ ආකාරයට කොරෝනා ව්‍යසනය නිසා ලාංකිකයන්ට නැත්නම් හෙළයන්ට අත්විඳින්නට ලැබුණු ක්‍රමවේදයක්. මේ පැරණි ක්‍රමවේදයක් හැබැයි ලෝකේ බොහෝ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මාධ්‍යගත අධ්‍යාපනයේ ඔන්ලයින් එඩියුකේෂන් ක්‍රමයේ භාවිතා කරනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ ඒ තරම් ප්‍රචලිත නැහැ. බොහෝ විට පශ්චාත් උපාධි මට්ටමේ ගැනීම සඳහා භාවිතා කරන මේ ක්‍රම මේන විට ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයට පවා භාවිතා කරන්නට පටන් ගන්න තිබෙනවා. මේ හොඳ ප්‍රවණතාවයක්. මේ පටන් ගන්න මේ ගන්න පටන් ගන්න. නැත්නම් අපි කිව්වොත් මේ ස්ටාර්ට් එක අරගෙන හරියට යන්න ඕනේ කියලායි මේ කතාවත් එක්ක මම කියන්න යන්නේ. දැන් පාසල් යලි කවදා විවෘත කළ හැකිදයි නිශ්චිත වශයෙන්ම කාටත් කිව නොහැකි තත්ත්වයක් තුල කුමන හෝ ආකාරයකට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම අනිවාර්යෙන්ම අගය කරන්න ඕනේ. දැන් ලංකාව වගේ රටක අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික රූපවාහිනිය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු කරගෙන යන තත්ත්වය නැත්තම් මාර්ගගත කියලා මම හිතන්නේ. ඒකට හරියට කියන්න වචනේ මට හිතෙන සිංහලෙන් ඔන්ලයින් කියන එක ඉගැන්වීම් සිදු කරන්නේ කරනවා පාසල් මට්ටමින්. මේ ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. ඉතින් මේ ආකාරයට හෝ ඉගැන්වීම ඉතාමත්ම වැදගත් කියලා තමයි මට පේන්නේ. අපිට ඈත ඉඳන් බලද්දි මේ කොරෝනා කළු වලාව වට එක්වෙන ඉතාමත්ම හීනි රිදී වලාවක් කියලා තමයි මේක අපිට දැනෙන්නේ. ඉතින් මේ අපි දියුණු කරගත යුතුයි. අනිත් කතන්දරේ තමයි දැන් අන්තර්ජාල පාසුකම් ගැන අපි කතා කරද්දී දැන් දරුවන් අධ්‍යාපනය ලබා දෙන්නට අන්තර්ජාලය හරහා ලබා දෙන්නට රජයට යම්කිසි අවස්ථාවක් තිබෙනවා නම් මේ අන්තර්ජාල පාසුකම් වල තිබෙන මේ මිල ගණන් යලිත් ඒ ගැන විමර්ශනයක් කළ යුතුයි. මොකද අපිට දැනිච්ච දෙයක් තමයි මා කළ දැන් මා මේ මාතෘකාව අද ඔබත් සමග බෙදා හදා ගන්නට උත්සාහ කරපු අවස්ථාවේදී මා කරපු සොයා බැලීම් වලදී මට පෙනී ගිය එකක් තමයි ලාංකිකයන්ට නැත්තම් දෙමව්පියන්ට
තමන් ඔවුන්ගේ රැකියාව වේවා ඒත් එක්කම දරුවන්ගේ අධ්‍යාපනය වේවා මේ දුරස්ථව නැත්තම් ඔන්ලයින් මාර්ගගත කිරීමට තිබෙන ප්‍රධානතම බාධකයක් තමයි අන්තර්ජාල මිල ගණන්. ඒ කියන්නේ ඩේටා. දැන් ඩේටා ලංකාවට නිකන් රත්තරන් වගේ තමයි දෙන්නේ. මේ ලංකාවේ ක්‍රියාත්මක වන අති බහුතරයක් සියලුම ටෙලිකොම් මාධ්‍ය ජාලයන් සමාන මාධ්‍ය ජාලයන් නෙමෙයි ටෙලිකොම් ජාලයන් ඔවුන් මේ ඩේටා විකුණන්නේ ඩේටා දෙන්නේ නිකන් අමෘතේ විකුණනවා වගේ. හරිම මිලයි. ඉතින් මේ මිල අධිකකම අනිවාර්යෙන්ම මේ මාර්ගගත ඉගැන්වීම පාසල් මට්ටමින් වර්තමානයේ සිදු කරනවා. ඒට අපි දන්නවා එක එක පැකේජස් මේ වෙද්දි දීලා තියෙනවා. හරි. හැබැයි මේක ඉදිරියට කොහොමද අරගෙන යන්නේ? මේ ඩේටා එක අපි ගත්තොත් වර්තමානයේ අපි ජීවත් වෙන පරිසරය දැන් බ්‍රිතාන්‍යයේ ගත්තොත් අද ඩේටා වලින් තමයි හැමදේම කරන්නේ. අන්ලිමිටඩ් ඩේටා හැමදෙස්සෙම ඔවුන් දෙන්නේ. බොහෝ අපි ගත්තත් අති බහුතරයක් ජංගම දුරකථනවල පවා මේ වෙද්දි අන්ලිමිටඩ් ඩේටා තියෙනවා. ඒකේ ලිමිට් එකක් නැහැ. නමුත් ලංකාවේ තාම ඒ තත්ත්වයට ගිහිල්ලා නැහැ. දැන් Google බැලුම් දානවා හැමෝටම දෙනවා අරව මේවා කියලා කතාව කියලා අවුරුදු 5කට ඉස්සෙල්ලා ලංකාවේ මිනිස්සුන් රැවටුණා මා දන්නවා. ඔවුන් බලාපොරොත්තු වුණා සීළු දෙනාටම අන්තර්ජාල පහසුකම් මේ දේවල් ඔවුන්ට දෙනවා කියපු නිසා බොහෝ දෙනෙක් ඒ ගැන බලාගෙන හිටියා. හැබැයි ඒ දේවල් අපි කතා කරනවට වඩා මට හිතෙන්නේ මේ වර්තමානයේ තිබෙන තත්ත්වයක් එක්ක මේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයන් ඔක්කොමත් එක්ක අපි ගත්තාම අපිට කරන්න තියෙන එකක් තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්න ඕන කාරණයක් තමයි කොහොමද අන්තර්ජාල පහසුකම් සියලු දෙනාටම ලබා දෙන්නේ. ඒක ඒ මිනිස්සුන්ට දරාගත හැකි මුදලකට කොහොමද ඒ අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නේ. ඒ ඩේටා පහසුකම ලබා දෙන්නේ දරුවන්ට. ඒත් එක්කම මෙතනදී බොහෝ දෙනෙක් මතු කරන බොරු මිත්‍යාවක් තිබෙනවා. දරුවන් මේ අන්තර්ජාලය හරහා වැරදි වැඩවලට යොමු වෙයි, වැරදි දේවල් කරයි. නෑ, ඒ හැම දෙයක්ම වළක්වා ගන්න පුළුවන්. දැන් අපි මේ ජීවත් වෙන මහා බ්‍රිතාන්‍ය අපි දන්නවා ඒ පහසුකම් ලබා දෙද්දී එවැනි වෙබ්සයිට් වලට යාමට තිබෙන අවස්ථාව අහිමි කරනවා. ඒත් එක්කම ඒවට ඕනෑ තරම් තිබෙනවා. ඒ අවශ්‍ය කරන මෙවලම් දරුවන් වැරදි පාරේ නොයා ඒ ඩේටා පහසුකම ලබාගෙන තමන්ට අවශ්‍ය කරන ඒ අධ්‍යාපනය වැනි මූලික දේවල් සඳහා ඔවුන්ට ඒ භාවිතා කරන්න. නැත්තම් ඒ සංස්කෘතික කටයුතු, සංගීතමය කටයුතු, ඒ ඕනම කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්. නමුත් අනවශ්‍ය දේවල් වලට දරුවන් පෙළඹවීම, ඒවා භාවිතා කිරීම අනිවාර්යයෙන්ම ඒ මග අවහිර කරන්න පුළුවන්. ඒ මග අවහිර කිරීමේ ක්‍රම තියෙනවා. එහෙමනම් ඉතින් මේ ලෝකේ මේ ඩේටා තියෙන ලෝකේ මුළු ඔක්කොම ළමයි ටික නරක වෙන්න එපා. එහෙම නරක වෙන්න යන්නේ නැහැ. මොකද හේතුව එකක් ඒ කුතුහලය යම්කිසි කාලයක තුලදී නැතිව යනවා. ඒ වගේම තමයි ඒ කුතුහලයේ තියෙන ආයත යන්නට එහෙම වැරදි මාර්ගයේ යන්න උත්සාහ කරනවා නම් ඒ ළමුන්ට නැත්තම් මේ පවුල් වලට ලබා දෙන සෑම ඩේටා පහසුකමකම එවැනි නරක දේවල් වලට යොමු නොවි සිටීමට කළ හැකි ක්‍රියාමාර්ග ඕන තරම් තිබෙනවා. ඉතින් මේ ගැන මා ඊටාත්ම සරලව මෙහෙම කියද්දි මේ ගැන බොහෝ දන්නා කියන උදවිය ශ්‍රී ලංකාවේ සිටිනවා. ඔවුන්ට පුළුවන් මේ ගැන කතා කරලා යම්කිසි කතිකාවක් ආරම්භ කරන්නට. මොකද මේ කතිකාව ඊටාත්ම වැදගත් කියලා මට හිතෙනවා. මේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයක් එක්ක ශ්‍රී ලංකාවට යම්කිසි හේකින් අවස්ථාවක් තිබෙනවා කියලා මට හිතෙනවා. යලිත් මේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ යම්කිසි ක්‍රමයක්, ඒත් එක්කම දරුවන් මේ හරහා ඔවුන්ට මේ දේවල් පරිහරණය කරන්නට ලබා දීමෙන් විශේෂයෙන්ම ඔවුන්ගේ දැනුම වැඩි කරගන්න. ඒත් එක්කම දැන් අපිට ආරංචි වුණා ඇතැම් පෞද්ගලික උපකාර පන්ති ගුරුවරුන්ද ගෙවීම් සහිතව හෝ රහිතව අන්තර්ජාලය හරහා ගැන්වීම ආරම්භලා තියෙනවා කියලා. ඒ අවස්ථාව ලැබෙන්නේ ද අන්තර්ජාල පහසුකම් තියෙන සිසුන්ට පමණයි. ඒ නිසා තමයි මං කිව්වේ දැන් බොහෝ විට දරුවන් විස්තෝපයට පත් වෙන්න පුළුවන්. දැන් මේ අන්තර්ජාල පහසුකම් තව ටික දවසකින් නැති වෙනවා. එතකොට මේ ඔක්කොම දේවල් නැති වෙලා යනවා. එහෙම නැතුව මේ දේවල් වලට යම්කිසි උපකාරයක් වෙන්න දරුවන් ඒට පොළඹවන්න. ඔවුන්ට ඒට රජයට මැදිහත් වෙලා පුළුවන් මේ ඩේටා ලබා දෙන්න. විශේෂයෙන්ම
මේ ඔවුන්ට දැරිය හැකි මට්ටමකට විශේෂම දෙමව්පියන්ට ඒ ඩේටා තමන්ට සහ තමන්ගේ දරුවන්ට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් සැබවින්ම ශ්‍රී ලංකාව තුළ මේ ලබාගත් මේ අලුත් ස්ටාර්ට් නැත්තම් ආරම්භය සෑහෙන දුරකට මේ ගෙනියන්න පුළුවන් කියන එක තමයි අපගේ හැඟීම. ඉතින් මේ අවස්ථාවේ කියන්න ඕනේ අපි කළ යුත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම නොවේ. අතීතයේ සිදු වැරදි පාඩමකටගෙන අනාගතය සැලසුම් කරන එක කියලා තමයි අපිට කියන්නට තියෙන්නේ. ඉතින් ඒ කතා බහත් එක්ක මම කැමති ගීතයක් එක්කම ඊළඟ විරාමයට යන්න. මේ ගීතය ගායනා කරන්නේ චන්දන ලියනාරච්චි, සංගීතයේ RJ රත්නායක, ඒත් එක්කම පද රචනය ශහන් ගලහිටියාව. ඉතින් මේ ගීතේ රස විඳලා මේ ගීතයත් එක්කම අපි විරාමයට ගිහිල්ලා යලිත් විරාමෙන් පසුව යලිත් හමු වෙමු. රැඳී සිටින්න. ඔබ මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වරස්ථාන සමග. Teru subah sihine sara indunila shamaba premi nura sayane maba diguhinaye आशा तेरे माँ पावेना संद से रे पाया पिम मोरना मामी कला සිහින තීරයේ වැහිනා විසල්ලාදරි දැනෙන මීරගේ සිතුම් ආදේ යාකලා සසරේ සරසනේ පුරා දෙනෙති මත ආදරේ දරා ලන්වී මතු වේදෝ satu Dikini redigi ingite pakale ahita mahite nupana ඉසල මහදේ වෙලෙන ආදරේ ඇඟුම් වාරුතේ පාකලා සසරේ සරසනේ පුරා දෙනෙති මත ආදරේ දරා ලන්වී මතු වේදෝ සතු Teru subah sihine sara indunila shamaba premi nura sayane maba diguhinaye आशा तेरे माँ पावेना संद से रे पाया पिम मोरना
මාමි කළා
සේදවලා අතුරාලා සඳ පායා ඇතිර තුරුලේ ගෙවමු ආපතුවේ යුගනත් ආතරහිත් ආතරයන් හමුවීමයි හිමිරු දැතදරා ඇවිදින් ආදරයින් මා වෙනුවෙන් ඉදිනා අයුරු විදෙයි නැහැයි ඇඟුමන් පානුවල සිත් මාරු දෙනෙයි ඔබ ළඟ ඉතින් අපි back to back ගීතය දෙකත් එක්කම යලිත් පෙරස්ථාන සමග සම්බන්ධ වෙන්නයි දැන් අපේ සූදානම. ඔබ මේ රැඳී සිටින ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP පෙරස්ථාන සමගින්. ඉතින් ඔබ දන්නවා මේ වන විටත් පුරා වසර 3කට ආසන්න කාලයක් ලබන මාසයට වසර 3ක් සම්පූර්ණ වෙනවා. මේ වැඩසටහන අඛණ්ඩව එංගලන්තයේ සිට ඔබ වෙත ගෙනෙමින් අපි තවදුරටත් එම කාර්යභාරයේ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම සන්තෝෂයෙන් අපි මතක් කරනවා විශේෂයෙන්ම අපිත් සමග සම්බන්ධ වෙන අපේ රසිකයන් අපිව අහන බලන ඒ සියලු දෙනාම අපි ගැන හොයලා බලන මේ වැඩසටහන තවදුරටත් ඉදිරියට යනවද නැද්ද කියන කාරණේ නිරන්තරයෙන්ම පිළිමද අවදීන් සිටින මේ සියලු දෙනාටම අපි අපගේ කෘතඥතාවය පළ කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් යලිත් මතක් කරනවා ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබට හැකියාව තිබෙනවා ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්න සෑම විදාවකම ඔබ කළ යුත්තේ www.linkfm.org කියන අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා නැත්තම් මේ අපේ මැදිරියේ නැත්තම් link fm වෙබ් අඩවියට ගිහිල්ලා අපිත් සමග සම්බන්ධ වෙන්න වෙබ් රේඩියෝවක් සේ. එහෙම නැත්නම් 96.7 ඔස්සේ ඔබට පුළුවන් ඔබ සමග සම්බන්ධ වෙන්න. ඔබ යෝක්ෂේ ප්‍රාන්තයේ සිටින කෙනෙක් නම් අපි තමත්ම ප්‍රීතියෙන් සන්තෝෂයෙන් මතක් කරන කාරණය තමයි මේ කොරෝනා වසංගතයේ තත්ත්වයන් පහව ගියන් පසුව අපි මැදිරියේ සිට සජීවීව ඔබට වැඩසටහන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වැඩසටහන ඉදිරිපත් කිරීමේදී අපි බලාපොරොත්තු වෙනවා YouTube හරහා එම වැඩසටහන සජීවීව දැක බලා ගැනීමට හැකියාව ලබා දෙන්න ඉදිරියේදී. ඉතින් ඒ හරහා මේ ඒකයි මම කිව්වේ අර ඉස්සරහත් ඉස්සල්ලත් මේ වසංගත තත්ත්වයන් තුළ අපි නව මානයන් සොයා ගියා. අපි මේ වැඩසටහන් අඛණ්ඩව ඉදිරිපත් කරන විදිහ හොයාගත්තා. ඉතින් ඒ දේවල් එක්ක නවීන තාක්ෂණය මුසු කරන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒ දේවල් ගැන දකිද්දි මට හිතෙන්නේ යම් ධනාත්මක දේවලුත් අපිට එකතු කරගන්නට හැකියාව ලැබුණා කියලා. දැන් ලංකාවේ කොරෝනා වසංගතය ගැන බොහෝ දෙනෙක් කතා බහ කරන මේ වෙන විට ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරමින් සිටිනවා. ඒ අතරතුරේ මට හිතෙනවා ගොඩක් දිනෙට අමතක වෙච්ච කාරණයක් තිබ්බා කියලා. ඒ තමයි මේ දැන් ඩෙන්ගු. දැන් මේ දිනවල හැමෝගෙම අවධානය යොමු තියෙන්නේ COVID-19 කොරෝනා රෝගයටනේ. ඒ අතර රට පුරලා තියෙන දැන් ලංකාව පුරා තියෙන යන වැස්සත් එක්ක මාරාන්තික ඩෙන්ගු නැවත පැතිරයාමේ අවදානමක් තියෙනවා. ඒක ඕන කෙනෙක් පිළිගන්න. දැන් මේ වෙන විටත් අධික වර්ෂාපතනයන් පතිත වෙන සමහර පැතිවලට අපි මේ වැඩසටහන ඔබට ගෙනෙන අවස්ථාව වෙන විටත් සුළු ගම් වතුරු තත්ත්වයන් ලංකාවේ හටගෙන තියෙනවා. නමුත් දැන් COVID-19 හේතුවෙන් සිදුවන නිරෝධානයට ඇති අනිසි බිය නිසා බොහෝ අය ලෙඩ හංගාගෙන ඉන්න කාලයක් මේ. දැන් COVID-19 සමග පටලවාගෙන ඩෙන්ගු සඳහා ප්‍රතිකාර නොගත්තොත් වෙන්නේ හරිම අකරතැබ්බයක්. 2020 මේ වෙන විට ඩෙන්ගු බවට සැක කරන රෝගීන් 18997ක් දිවයින මුළුල්ලෙම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වෙලා තියෙනවා. ලංකාව තුල 18977ක්. දැන් ඒ සංඛ්‍යාව අපි සංසන්දනය කරොත් එහෙම මේ කොරෝනා 19 COVID-19 එකත් එක්ක තාම 1000ක්වත් නැහැ රෝගීන් හඳුනගෙන. ඉතින් ඒ 2020 මේ වන විට හඳුනාගෙන ඩෙන්ගු බවට සැක කරන රෝගීන් සංඛ්‍යාව 18997ක් කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් සංඛ්‍යා ලේඛනවලට අනුව
11,995 ජනවාරි 11,995 පෙබරවාරි 5,316ක් මාර්තු 1,557ක් අප්‍රේල් 413ක් සහ මැයි මාසයේ 96ක් හැටියට පෙන්නනවා. දැන් මෑත කාලීනව රෝගේ අඩු වෙලා වගේ දැන් ඩෙන්ගු අඩු වෙලා වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. හැබැයි ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි. දැන් රෝහල් වලට යොමු වීම අඩු වීම නිසායි වාර්තා වීම අඩු වෙලා තියෙන්නේ. ඒක එකක්. ඒ නිසා ඩෙන්ගු රෝග ලක්ෂණ ගැන නැවත අපේ මේ බැටස්ටාන අහන අයට මතක් කරලා දෙන්නට තිබ්බන හොඳයි කියලා තියෙනවා. මොකද ඒගොල්ලෝ ලංකාවේට කතා කරද්දි කියයි මේ ගැනත් අවධානයෙන් ඉන්න කියලා. මොකද දැන් ලංකාව තුළ මෙවැනි මාධ්‍ය භාවිතයක් තිබිය යුතුයි. මොකද එසේ නොවන්නේ කියන එක අපි හැමතිස්සෙම මේ ඈතට වෙලා බලන් ඉඳි කල්පනා කරන දෙයක්. මොකද එක දෙයක් ගැන පමණයි. දැන් හැමෝම උදේ හවසම කරන්නේ. නමුත් එතනින් එහාට දේවල් ගැන සොයා බැලිය යුතුයි. ඒ සඳහා කරන උත්සාහයක් තමයි අපේ මේ මෙතෙන්දී අපි උත්සාහ කරන්න හදන්නේ. නැත්නම් මතක් කර දෙන්නට අපි හදන්නේ. දැන් නිවසේ සිට ඉඳලා මේ ඩෙන්ගු නිවැරදිවම හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. ඒ කළ හැක්කේ සුදුසුකම් ලද වෛද්‍යවරයෙකුට විතරයි කියලා තමයි අපි මේ ගැන සොයා බලද්දී අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ඔවුන් කියන අන්දමට ඩෙන්ගු රෝග ලක්ෂණ ඇතිනම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න කියලා තියෙනවා. තද වුණ වමනේ ඕකාරය, හිස රද, ඇඟපත වේදනාව, ඇස් යට වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේ රත්පහයක් ගැනීම. මේක දැන් පැහැපත් සමක් තියෙනවා නම් පහසුවෙන්ම පේනවා. දැන් ඒත් එක්කම සමයට කුඩා ලේ රතු පැල්ලම් මතුවීම, සුළු වශයෙන් සිදුවන ලේ ගැලීම් තත්ත්වය දින දෙකකට වඩා ගුණ පවතිනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ. මේ ඩෙන්ගු වල තත්ත්වය. දැන් ඩෙන්ගු වලින් ආරක්ෂා වෙන්න නම් මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් මේ මදුරුවන්ව රෝගීන්ගෙන් ආරක්ෂා කිරීම රෝගී පුද්ගලයන් සංඛ්‍යාවෙන් අඩු නිසා ටිකක් පහසුයි. දැන් දැනට මුල්තැනදී ඇති මදුරු ගහන ඉවත් කිරීම ඉක්මනින්ම කළ යුතුයි. ඉතින් ඒ සඳහා ඩෙන්ගු රෝගයත් ඉදිරියේදී මර්ධනය කිරීමට ජනතාවට සිත පහළ වේවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. සහ ඔබ ඔබගේ දෙමෝපියන්ට අක්කර නංගිට මවට පියාට බිරිඳට කාට ඥාතීන්ට කතා කරත් යාළුවන්ට කතා කරත් මේ ගේ ගැනත් කියන්න. මොකද මේ ගැන අපි දන්නවා ලංකාවේ මේ වැඩසටහන අහන අය බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන මේ මහා බ්‍රිතාන්‍යයේ ඉඳලා මම හිතුවා මේ ගැන කතා කරන්න ඕනේ කියලා. මොකද බොහෝ දෙනෙක්ට දැන් අමතක වෙලා තියෙන්නේ. හැබැයි අපි දුටු ලක්ෂණත් එක්ක දැන් මේ වර්ෂාපතනයේ පත තිබීම, ගම් වතුර තත්ත්වයන් එක්ක ඊට පස්සේ ඇතිර වාසනාවන්ත තත්ත්වයක් මේක. ඉතින් මේ දේ ගැනත් අවධානයෙන් සිටිය යුතුයි. දැන් අපි හිතුවොත් දැන් රෝග ලක්ෂණ පැත්තෙන් ගත්තොත් දැන් මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඉතාමත් ඉක්මනින් ප්‍රතිකාර වලට යන්න ඕනේ. දැන් උණ බැස්ස කියලා මේ සමහර අයගේ උණ බැස ගියද රෝගියාගේ රෝග ලක්ෂණවල වැඩිවීමක් පෙන්눔 කරනවා. ආහාර හා දියර ගැනීම ප්‍රතික්ෂේප කරන එක. ඒත් එක්කම උදරයේ ඇතිවෙන තද වේදනාව, අප්‍රාණික භාවය, නොසන්සුන් බව, නොරුස්සන භාවය, අධික නිදිමත බව, පය 6ක් තුල හෝ ඊට වැඩි කාලයක් තුල මුත්‍රා අඩුවෙන් පිටවීම, මුත්‍රා පිට නොවීම, රුධිර වහනය වීමේ තත්වයක්, නහයෙන්, විදුරු මසෙන්, යෝනි මාර්ගයෙන් සිදුවීම, ඒත් එක්කම කළු දුමුරු පැහැෙන වමනය, මල පහ පිටවීම ඩෙන්ගු ලක්ෂණ නැත්නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න කියලා තමයි අපි කරපු සොයා බැලීම් වලදී අපිට උපදෙස් හැටියට සෞඛ්‍ය උපදෙස් හැටියට ලැබුණේ. ඒත් එක්කම උණ පවතින කාලය හැකිතාක් දුරට මදුරු දලක් යට විවේකයෙන් ඉන්න කියලා කියනවා. නියමිත මාත්‍රාවට නියමිත පාරයන් තුල පමණක් පැරසිටමෝල් ඖෂධ ලබා ගන්න කියලා කියන. උණ හෝ වේදනාව සමනය කිරීමට ඇස්ප්‍රින්, ස්ටෙරොයිඩ් හෝ වෙනත් වේදනානාශක ඖෂධ කිසිම ආකාරයකින් ලබා දීමෙන් වළකින්න කියලා කියන. දියර වර්ග පානය කරන්න. ඒ සඳහා කැඳ සුප්, ජීවනී, කිරි, පළතුරු උෂ වඩා යෝග්‍ය වෙනවා කියලා තියෙනවා. පාසුවෙන් දිරවිය හැකි සැහැල්ලු ආහාර ගන්න, රතු දුමුරු කළු පැහැති ආහාර ගැනීම වැළක සිටින්න. ඩෙන්ගු රෝගය සඳහා සුදුසුයි ප්‍රචාරය වන අත් බෙහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න කියලා. දැන් මේ කතාව ගත්තේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝබිත් KP මොකටද කියලා ගොඩක් දෙනෙක් අහන්න පුළුවන්. දැන් හෙටම පණිවිඩය. ඇත්තටම මේක ගත්තේ සමාජය අවදි කරන්න. ඒත් එක්කම දැන් සාමාන්‍ය සොයා ගැනීම් වලදී සමීක්ෂණදී කියන එකක් තමයි
එක පුද්ගලෙක් අපි කියමු දැන් එංගලන්තේ ඉන්නවනම් මේ වැඩසටහන අහන එක්කෙනෙක් කියනවනේ ඔව් අනිවාර්යෙන්ම තමන්ගේ රට පිට රටකින් ඇවිල්ලා ඉන්නවනම් තව එයාගේ මව් රටේ ඉන්න 4 දෙනෙක් එක්කවත් සම්බන්ධකම් පවත්වනවා කියලා තමයි සාමාන්‍ය න්‍යාය වල තියෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් මේ පිළිබඳව අපි ඔබව මෙහෙදි දැනුවත් කරොත් ඔබට පුළුවන් කියන්න අම්මේ තාත්තේ අක්කේ අයියේ කවුරු කියලා මේ තත්ත්වයන් එක්ක දැන් මේ ඇති වෙන වර්ෂාපතනයන් එක්ක ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් මේවා. ඒ නිසා කරුණාකරලා ඔයගොල්ලෝ සියලු දෙනාම මේ පිළිබඳ අවධානයෙන් ඉන්න කියන එක ඔවුන්ට කියන්න පුළුවන්. ඒක ඒ මතක් කර දීම මේ කරන්න පුළුවන් කියලා තමයි මට හිතුනේ. ඒ නිසාම තමයි ගොඩක් දෙනෙක් මේ දිනවල කතා කරේ නැතත් කතා නොකරපු මාතෘකාවක් පිළිබඳව කතා කරන්නට හිතුනේ. ඉතින් ඩෙන්ගු වලින් පස්සේ තවත් එකක් මතක් කරන්නට හිතුණා. ඒ තමයි දැන් බාර් වහලා තිබ්බනේ. බාර් වහලා තිබිලා බාර් ඇරිය. දැන් මීටරේ සෙන්ටිමීටරේ දක්වා අඩු කරපු තරක් තමයි බාර් පෝලිම ලංකාවේ. මොකද බාර් වහලා තියලා සෑහෙන කාලයකට පස්සේ බාර් ඇරියට පස්සේ 70ම ගණන් පෝලිම් තිබ්බා කියලා තමයි ලංකාවේ වාර්තා වෙන්නේ. දැන් සූර්වෙන්න බලාගෙන හිටපු හැමෝටම බාර් ඇරදීමට ආණ්ඩුව ලංකාවේ බදාදා කටයුතු කරලා තිබ්බා. ආණ්ඩුවේ 5000න් ජීවිතයේ යාන්තම් ගලපාගෙන සිටි මේ සිරිලක හුදි ජනයා කුවේර ලීලාවෙන් බාර් අසල පොලිමේ හිටිය කියන එක තමයි මාධ්‍ය වලින් අපි දැක්කේ. මීටරේ කෙසේ වෙතත් සෙන්ටිමීටරේ තරම්වත් තමන් අතර පරතරයක් තියාගත්තා දෝ කියන සැකයක් තිබ්බා. පස්වරක් ප්‍රීතියෙන් ඉපිලිමෙන් සිටි මේ පුරවැසියන් කොරෝනා ලෙඩකේ අසල සිටියා නම් ඇතිවන තත්ත්වය පිළිබඳව කිසිසේත්ම බමල් රේණුවකටවත් ගණන්ගත් බවක් නම් පෙනුනේ නැහැ. ඉතින් මේ ගෙවි යන සතියේ මේ බාර් ඇරිල්ලත් එක්ක මේ බාර් ගැන කතා බාර් ඇරපු හැටි ඒ කොළඹ හිටපු හැටි කතා බොහෝ ඒවා අපි සමාජ මාධ්‍ය තුලත් දැක්කා. දැන් බාර් ඇරීම සම්බන්ධව රාජ්‍යාන කවරෙක් විසින් කාහාර නිකුත් කරන ලද්දක්ද යාන්තම් කියන එක ප්‍රශ්නය. ඒත් එක්කම යාන්තම් හාවක් වූවක් ඒ ගැන නම් තිබ්බේ නැහැ. ඒත් එකපාරටම බදාදා රට පුරා බාර් අරන් ලැබුවා. ඒක නිසා බාර් වහලා තියෙද්දි රජයට අහිමි වන ආදායම ගැන හිතලා කියලා තමයි සමහරක් අය මේ ගැන කිව්වේ. මොකද ඕනෑම රටක තමන් ඒ රටේ බදු මුදල් වලට වැඩියෙන්ම බදු ගෙවන්නේ ජනතාවගේ නරක පුරුදු වලින්. උදාහරණයක් හැටියට දුම් වැටි වලින් අය කරන බදු මුදල්. ඒ වගේම තමයි මේ බාර් ඇරීම සමග ඒ මත්පැන් අලවිය යලි සිදු වෙනවා. ඒත් එක්කම ඒ මත්පැන් වලින් ලබා ගන්නා බදු මුදල්ද යලිත් ලබා ගැනීමට හැකියාවන උදා වෙන තත්ත්වයක් උදා වෙනවා. මොකද බාර් වහලා තියෙද්දි මත්පැන් විකිණෙන්නේ නැහැ. එවිට ඔවුන්ට නිෂ්පාදන කටයුතු කිරීමට අවස්ථාවක් සිදු වෙන්නේ නැහැ. එවිට රජයේ ආදායමටත් එය වක්‍රව බලපානවා. ඒ නිසා තමයි ගොඩක් අය කිව්වේ දැන් මේ ආණ්ඩුවට වෙන පාඩුව ගැන හිතලා කවුරු හරි මහත්තයෙක් ගණන් හදලා පෙන්නලා ඒක නිසා තමයි ආණ්ඩුව එකපාරටම මේ ආර්ථික ප්‍රශ්න වලින් ගැලවෙන්න තියෙන තවත් විසඳුමක් හැටියට මේක මේ කියලා. හැබැයි ඉතින් බාර් වැවි කොරෝනා පැතිරීම ගැන තිබූ අවධානය සලකලා කියන එක නම් බොහොම පැහැදිලි. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේද කිව්වේ මේ සුරාවෙන් ශාරීරික ප්‍රතිශක්තිය පිළිබඳව ඇති වෙන තත්ත්වයන් පිළිබඳව ඒ නිසා මේ රෝගය වැළඳීමට තිබෙන හැකියාවන් පිළිබඳව ඒ නිසා සෑහෙන කාලයක් මේ ගැන කතා බහ කරා බාර් වහලා තිබ්බා. ඒ නිසා සිදු වුණේ යහපතක් කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. කෙසේ හෝ වේවා දැන් ඔන්න බාර් වහලා තියෙන්නේ. හැබැයි පාසල් නම් තාම බාර් ඇරලා තියෙන්නේ. පාසල් තාම වහලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ පොලිමේ
මීටරේ දුර මිලිමීටරයට කරගත් එකේ පළ විපාක එහෙම තියනවාද කියලා. හැබැයි ඊට කලින් මේ ගීතයේ රස විඳලා විරාමයකට ගිහිල්ලා අපි යලිත් ඔබත් සමග සම්බන්ධ වෙනවා. ඔබ මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP පරිසරත් සමග. සමනලුන් රෑ පුරා නිදන්නේ කොහෙදෝ වස්සානයේ දිනක සැඟවෙන්නේ කෙලෙසදෝ ඔබ නොවේ එය අසන්නේ මමයි ඔබ නොවේ එය අසන්නේ මමයි සිත මේ වර්ණ සඟවන්නේ රහසක්ද මලක පිටි මත ලියූ ජීවිතේ කවියක්ද ඔබ නොවේ එය අසන්නේ මමයි ඔබ නොවේ එය අසන්නේ මමයි සමනලුන් රෑ පුරා නිදන්නේ කොහෙදෝ වස්සානයේ දිනක සැඟවෙන්නේ කෙලෙසදෝ කරන් දේ දුන්න පාට කර සමනලුන් නායිමත් කොහේ පියඹායයිද ඔබ නොවේ එය අසන්නේ මමයි ඔබ නොවේ එය අසන්නේ මමයි සමනලුන් රෑ පුරා නිදන්නේ කොහෙදෝ වස්සානයේ දිනක සැඟවෙන්නේ කෙලෙසදෝ මට ආදරේ නැ කියාමා දන්නවා මම යනවා එන්න එපා මා සොයා හිත රිදවලා මගේ ඉන්න එපා හැංගිලා අවසානයි ආදරේ ඇස්පියන් දිගේ රුරලා හැලෙනවා කඳුලකින් නසාමා පෙම් කවෙක් ලියනවා මතකයන් දිගේ මගේ සසුන් දුවනවා ආදරේ තෝමී ඇස් දෙක රතු වෙනකල් හඬවාලා මෙරේ
ඇස්පියන් දිගේ ඌරලා හැලෙනවා කඳුලකින් අසාමා පෙම් කවිලියනවා මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා ආදරෙදෝ නැති පාලුවමන ඉවසන්නම ජීවිතේ මතකය සිහිනෙන්නා මායාවක් දෝසිතේ ඔයා මට ආදරෙන කියා මා දන්නවා මම යන්නම යනවා එන්නිපා මා සොයා හිත රිදවලා මගේ ඉන්නිපා හැංගිලා අවසානයි ආදරේ ඇස්පියන් දිගේ ඌරලා හැලෙනවා කඳුලකින් අසාමා පෙම් කවිලියනවා මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා ආදරෙදෝ ඉතින් බාචි සුසන්ගේ ගීතයත් එක්කම තමයි අපි යලිත මේ වැඩසටහනේ අවසාන භාගයට ඔබ සමග එක්කාසු වන්නේ. ඒ ගීත ගායනයේ බාචි සුසන්, ගීතේ පද රචනය සම්පත් ෆර්නන්ඩෝ පුල්ලේ, සංගීතයේ සඳරුවන් ජයසිංහ. ඉතින් මේ දේවල් අපි කියන්නේ මොකද මා මුලින්ම කිව්වා මේ හැම විටම ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහනේ උත්සාහය තමයි අලුත් ගීත ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ගෙනෙන එක. මොකද එහෙම නැත්තම් බොහෝ අවස්ථාවන් වලදී ඒ ගීත පිළිබඳ දැන ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එවිට අපිට හැකියාව ලැබෙනවා අපේ මේ නව පරපුරේ ගායක ගායිකාවන් ඒ කලා ශිල්පීන්ට අවස්ථාවක් ලබා දෙන්න ඔවුන්ගේ නිර්මාණ මේ අපි මේ ජීවත් වෙන රටවල් එකත් බෙදා හදා ගන්න. මා දන්නවා මේ වැඩසටහන මේ එංගලන්තේ පමණක් නෙවෙයි මේ වැඩසටහන දැන් ලංකාවේ අයත් අහනවා ඒත් එක්කම යුරෝපය කොරියාව සිංගප්පූරුව අරාබියේ මේ සිළුම දේව දෙනෙක් අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසාම මේ නව ගීත අපි ඉදිරිපත් කිරීමේදී බලාපොරොත්තු වෙන දේ තමයි මේ ගීත ඔබට හොයාගෙන යලිත් අහන්න පුළුවන්. මොකද දැන් අපි පැරණි ගීතයක් ඉදිරිපත් කරොත් ඒ ගීතය ඇත්තටම ඕන කෙනෙක් දන්න ඕන කෙනෙක්ට ඒක නම ගහලා අන්තර්ජාලයේ ගීතේ හොයාගෙන අහන්න පුළුවන්. ඉතින් ඒිට එහාගේ යමක් අපි මේ මාධ්‍ය භාවිතාව ඇතුලේ ශ්‍රී ලංකීය ප්‍රජාව වෙනුවෙන් ප්‍රජා ගුවන්විදුලි වැඩසටහනක් කරනවා නම් ඒට එහා දෙයක් කළ යුතුයි. මොකද දැන් ආයි වැඩසටහනක් කළා මේ අන්තර්ජාලයේ තියෙන ගීතයක් ඔබ වෙත ගෙනෙන එකට වඩා දෙයක් කළ යුතුයි. ඉතින් හැබැයි සමහර අවස්ථාවන් වලදී අපිට ඉල්ලීම આવොත් අපි ඒ ඉල්ලීම් වලටත් හැකි පමණින් ඉඩ දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ දිනවල නම් වැඩසටහන අතරතුරේ අපිට ගීතයන් ඉදිරිපත් කිරීමට හොඳ හැටි අවස්ථාව තිබෙනවා. මොකද වර්තමානයේ අපි මේ තින්න තත්ත්වයන් එක්ක. ඉතින් මේ වැඩසටහනේ අන්තිම භාගයේ මට හිතුණා මේ වෙනම කතා බහකට අපි යා යුතුයි කියලා. මේ කතා බහේ දී කතන්දර දෙකක් මම ඔබ වෙත ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ ඇත්තටම මේ ලිපිය උපුටා ගන්නවා. උපුටා ගැනීමක් හැටියට විකල්ප මාධ්‍ය ජාලයෙන් අපගේ ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් තමයි මේ ලිපිය ඔබ වෙත ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ ලිපිය ගැන අපි අවධානය යොමු කරද්දී මේකේ කතාන්දර කීපයක් ඔවුන් කතා කරනවා. ඒ කියන්නේ මේ දැන් වසංගත තත්වයක් තුල ජනාධිපති යකු විසින් නොකළ යුතුව තිබූ දේශපාලන වැරදි 10ක් සුනන්ද දේශප්‍රිය මේ ඔහුගේ විචාරයේ නැත්තම් මේ ලිපියේ
පෙන්නුම් කරනවා. ඒක එකක් කියනවා පසුගිය මාර්තු 2 මම ඉක්මනින්ම මේ කියවන්න. පසුගිය මාර්තු 2 වෙනි දින ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට මාස 6කට පෙර පාර්ලිමේන්තුව විසිරවා හරින ලද්දේ. ගෝලීය COVID-19 වසංගතයෙහි අනතුර ලංකාවට දැනෙමින් පවතින අවස්ථාවක්. වර්ධන වෙමින් පැවති වසංගත තත්ත්වයේ හමුවේ මහමැතිවරණයක් පැවැත්විය හැකිද නැද්ද යන ප්‍රශ්නය එවැනි විටත් මතුව තිබුණු නමුත් ජනාධිපතිවරයා අනතුර නොසලකා අනෙක් පක්ෂ සමග කිසිදු සාකච්ඡාවකින් තොරව මහමැතිවරණය කැඳවීමකට තීරණය කළේය. මේ වනාහි වසංගතයට අදාළව ඔහු විසින් නොකළ යුතුව තිබූ පළමු වරද ලෙස ඔහු හඳුන්වනවා. දැන් දෙවැනි එක කියනවා පාර්ලිමේන්තුව විසිර හැරීමෙන් පසුව පව වසංගත අනතුර යථාර්ථයක් බව තේරුම් ගිය වහම අඩුම වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ දේශපාලන පක්ෂ කැඳවා එළඹෙන අනතුරට මුහුණ දීම සඳහා ඒකාබද්ධ ප්‍රවිෂ්ටයක් ඇති කරගත යුතු තිබුණා. එමගින් පටු දේශපාලන අරමුණු ඉවතලා මෙම ගෝලීය වසංගතයට මුහුණ දීම සඳහා සෑම දිනකටම එක්විය හැකි පුළුල් වැඩසටහනක් ක්‍රියාත් කළ හැකිව තිබුණා කියලා ඔහු කියනවා. ඒක තමයි ඔහු කියන්නේ දෙවැනි එක. කරපු වරද හැටියට. ඒත් එක තුන්වෙනි එක කියන වසංගතය ලංකාවට පැතිර යාමට ආරම්භ වූ විට ඊට මුහුණ දීමට අවශ්‍ය නීත්‍යානුකූල යන්ත්‍රණයක් සහ මෙවලමක් පිහිටුවා ගැනීම වෙනුවට පැහැදිලි නීතිමය පදනමක් නැති ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළා කියලා කියනවා. ඉතින් මේ තීරණය කරා ඒත් එක්කම පාර්ලිමේන්තුව විසිරවා හැරීම තිබීම නිසා ව්‍යවස්ථාපිත යාන්ත්‍රණයක් පිහිටවීමට නොහැකි වී තිබු බැවින් රට වසා දැමීම සඳහා ඒ විවස්ථානුකූල නොවන පොලිස් ඇඳරි නීතිය පැනවීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. එම ඇඳරි නීතිය පනවන ලද්දේ ගැසට් නිවේදනයක් මගින් නොව ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක් මගින් දැන් මේ අනීතික පොලිස් ඇඳරි නීතිය යටතේ 50 යටතේ සෑහෙන පුරවැසියන් පිරිසක් අත්අඩංගුවටගෙන ඔවුන්ට නඩු පවරලා තියෙනවා. වාහන අත්අඩංගුවට ගෙන තියෙනවා. මේ වනාහි භයානක පූර්වාදර්ශයක් මේ දීලා තියෙනවා කියලා කියනවා. ඒක තෙවෙනි වර්ධ හැටියටයි ඔහු සඳහන් කර. දැන් මේකේ හතරවෙනි එක හැටියට සඳහන් කරන මේ ලිපියේ වසංගතයේ පාලනය කිරීම සුවසේවා ප්‍රධානයින්ට පවරනු වෙනුවට යුද හමුදාවේ අනදෙන සෙන්පති යටතයන්ට පත් කරා. මේ වනහයි ලොව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවූ දෙයක්. මේට පෙරත් ලංකාවේදී ගංවතුර සහ නායම් යනාදී ව්‍යසනයන් හිදී සුනාමි ව්‍යසනයන් හිදී සහාය පිණිස යුද හමුදා කැඳවන ලද නමුත් එම කටයුතු වලට නායකත්වය දෙන ලද්දී නිසි පරිදි පිහිටුන ලද අදාළ පරිපාලන සේවා සිවිල් යාන්ත්‍රණයක් විසින් 300කට ආසන්න හමුදා නායක සෙබළ පිරිසක් COVID-19 ආසතියන් බවට පත්වී ආරක්ෂකකාරී සුව සේවා මානසිකත්වයකට වඩා සතුරා පරාජය කිරීමේ යුද මානසිකත්වයේ ප්‍රමුඛ බවට පැමිණුණු නිසාය. මේ වනාහි වසංගතයට අදාළ ජනාධිපතිවරයා විසින් නොකළ යුතු තිබූ සිව්වෙනි වර්ධ කියලා කියනවා. ඊට පස්සේ කියනවා මුල් දිනවල ලංකාවේ කොවිඩ් ආසාදිත පිරිස් අතර මුස්ලිම් ජනයා වැඩි පිරිසක් වී යන උපකල්පනයේ මත වසංගතයේ මුස්ලිම් ජනයා මත පැටවීමට ජනාධිපතිවරයාගේ සමීපත පිරිස් උත්සාහ කළේය. යුද හමුදාපතිවරයා මෙන්ම ඇමති අලුත්ගමගේගේද ප්‍රචාරකයෙකු වන චතුර අල්විස්ත ප්‍රසිද්ධියේම මෙම මිත්‍යාව පතුරවන ලද්දේ වාර්ගික විෂමතාවයන්ට මඟ පාදවමිනි. ජනාධිපති රාජපක්ෂ ඒ ගැන මුණුවත රැක්කේය. එවැනි නිහඬ හැසිරීමක් මගින් වසංගතයකට ජනවාරික මුහුණුවරක් දීම කළ යුතු දෙයක් යයි ඔහුගේ අනුගාමිකයන් සිතන්නට ඉඩ තිබුණේ. වසංගතයේ මුස්ලිම් ජනයාට ආරෝපණය කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් හෙලා දැකිය යුතු තිබූ නමුත් ඔහු එසේ කළේ නැත. එසේ නොකිරීමේ වසංගතයට අදාළ ඔහු විසින් සිදු කළ යුතු පස්වැනි වරදයි. ඊට පස්සේ කියනවා රාජ්‍ය බුද්ධි සේවයේ වැඩබල නියෝජ්‍ය අධ්‍යක්ෂක විසින් ප්‍රකාශ කර ඇති පරිදි වසංගත පාලනය කිරීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාව යටතට පත් කරලා තියෙනවා. කොවිඩ් ආසාදිත පිරිස් සහ ඔවුන් සම්බන්ධ පිරිස් සොයා ගන්න ලද්දේසී ඔත්තුකරුවන් හරයයි ඔහු ප්‍රසිද්ධියම කියනවා. එපමණක් නොවේ ශ්‍රී ලංකාව හැරුණු විට එලෙස රාජ්‍ය බුද්ධි අංශ මගින් වසංගතයේ ග්‍රහණයට ගත් එකම රට ඊශ්‍රායලයයිද කීවේ. ඊශ්‍රායලය වනහි සමස්ත ජනතාවම විපරම් යාන්ත්‍රණයකට යටතට ගෙන ඇති වර්ගවාදී පොලිස් රාජ්‍යයක්. එලෙස එරට පලස්තීන ජනයාට COVID-19 සම්බන්ධයෙන් ඊශ්‍රායලය දක්වන නපුරු සැලකීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් පවා හෙලා දැක තිබෙනවා. එවැනි රටක් අනුගමනය කිරීමෙන් ඔත්තුසේවන්ට සෞඛ්‍ය ප්‍රශ්නයක් ග්‍රහණයට ගැනීමට බාර දීම ඔහු විසින් නොකළ යුතු තිබූ 6 වෙනි වරද කියලා තමයි මේ ලිපියේ පෙන්නලා දෙන්නේ. ඒත් එක්කම කියනවා දැන් මේ 7 වෙනි වරද වසංගතයේ පැතිර යාමට පටන් ගැනීම පසු ජාතිය ඇමතු ජනාධිපති රාජපක්ෂ විසින් රාජපක්ෂ ටින් කරන ලද මාළු පරිප්පු වසංගත සමය තුළ අඩුම මිලට දෙන බව බැරෑරුම් ප්‍රකාශයක් ලෙස කරා. නමුත් එම භාණ්ඩ අලෙවි කරන ලද වෙළසැන්වල මිල අඩු කිරීමෙන්
වන හානිය පියවර ගැනීමට මූල්‍ය ආධාර ලබා දුන්නේ නැහැ. දින කිහිපයකදී මිල අඩුස්ටින් මාළු සහ පරිප්පු වාෂ්ප වෙලා ගියා. අන්තිමේදී මිල පාලනය ඉවත් කර ගැනීමට රාජපක්ෂ ආණ්ඩුවට සිදු වුණා. එමගින් සංකේතවත් වන දුර්වල පාරිභෝගික සැලසුම් කල්පනාකරණය අනෙක් අංශ සියලු අංශයන්ද දකින්න ලැබුණා. ඇඳ නීති සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, බෙහෙත් ද්‍රව්‍ය සහ වෙනසල් විවෘත තැබීම හෝ වෙනත් විධිමත් වැඩසටහනක් පිටවීමට බැරි වීම නොකළ යුතු තිබූ 7 වෙනි වරදක් කියලා කියනවා. වසංගත තත්ත්වයන් උත්සන්න වීම නිසා මැතිවරණයේ ප්‍රථමයෙන්ම දින නියමයක් නොතිව පාර්ලිමේන්තුව කල් තැබූ කොමිෂන් සභාව ඒ පිළිබඳව ශේෂාධිකරණය අදහස විමසන ලෙස ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටියා. ඔහු එම සාධාරණයෙන් ප්‍රතික්ෂේප කළ පමණක් නොව ඊට සැර පිළිතුරක් ද යවුවා. නීතිගරුක සහ නීතියට බී නැති රාජ්‍ය තාන්ත්‍රික වී නම් ඔහු විසින් කළ යුතු තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා තෙමසක් තුළ නව පාර්ලිමේන්තු කැඳ වී නොහැකි වසංගත තත්ත්වයක් උද්ගත වූ ඇති බැවින් ව්‍යවස්ථානුකූල පියවර ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමයි. ඒ වෙනුවට ඔහු කළේ තමාට හිත ඇති බෞද්ධ භික්ෂුන් ලවා පාර්ලිමේන්තුවේ යලි නොකැඳවනසේ ප්‍රකාශයන් ලබා ගැනීමයි. ඒ ඔහු කර 8 වෙනි වරදයි කියලා තමයි මේ ලිපිය කියන්නේ. ඊට පස්සේ කියන වසංගතයට මුහුණ දීම පිණිස රට වසා දමන ලැබින් පෙර නොවිරු ආර්ථික සහ සමාජ අර්බුද ඇති වුණා. එදිරිදා ලබන ආදායම් මගින් ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික පුරවැසියන් සිය ජීවනෝපාය අහිමි වුණා. පාරිභෝගික භාණ්ඩ නැතිකමින් ජනයා දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. මේ තත්ත්වයට මුහුණ දෙනු පිණිස පත්කරන ලද කාර්ය සාධක බලකා දෙකම අසාර්ථක වුණා. තෙවැනි කාර්ය සාධක බලකාය පිහිටුන ලැබුව පසුව එහි ප්‍රධානී වශයෙන් පත්කරන ලද්දේ සහෝදරයෙකු වන බැසිල් රාජපක්ෂ. ඔහු පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බරයා වශයෙන් කටයුතු කරනවා. මේ පත් කිරීම සාධාරණ සහ නිදහස් මැතිවරණය පැවැත්වීමට අදාළ කරන ලද දැවැන්ත පක්ෂග්‍රාහී ක්‍රියාවක් කියලා කියන්නේ. ඒ 9 කියලා හඳුන්වනවා. ඉතින් දැන් මේකේ අන්තිම එක කියනවා පාර්ලිමේන්තු මහමැතිවරණය දැන් 2020 ජූනි 20 දිනට පවත්වන බවට එම කොමිෂන් සභාව විසින් ගැසට් නියෝජන ප්‍රකාශ කරලා තියෙනවා. එම නිසා ව්‍යවස්ථානුකූල අර්බුදයක් ඇතිවීමේ අනතුරක් පෙරණ ගිය ඇතැයි විවිධ පාර්ශ්ව ප්‍රකාශ කරනවා. මේට හේතු වන්නේ පාර්ලිමේන්තු වන්නේ මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය නිසා මාර්තු 2 වන දින පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය තවදුරටත් බලංගුද නැද්ද යන ප්‍රශ්නය මතුවීමයි. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව මීළඟ පාර්ලිමේන්තුව මැයි මාස 14 වෙනි දින රැස් විය යුතු තිබුණා. දැන් මැතිවරණය පැවැත්වීම නියම කර ඇත්තේ එම දිනයට පසු වන දිනයකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වගන්තිය අනුව විසිරුවා හැරීමෙන් පසු තෝරා ගන්නා පාර්ලිමේන්තුව මාස 3ක් ඉක්මීමට පෙර දිනක රැස් විය යුතුය. ව්‍යවස්ථාව මගින් ලැබෙන මාස 3ක උපරිම සීමාව අනුව පාර්ලිමේන්තුව අවසාන වශයෙන් ජූනි මාස 2 වෙනි දින රැස් විය යුතුය. දැන් මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය අනුව ජූනි 20 දින මැතිවරණයක් පවත්වන විට පාර්ලිමේන්තුව රැස් විය යුතු එම දිනයට පහුවී හමාරයි. එය එසේ සිදු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාර පාර්ලිමේන්තුව නැතිව පැවතිය යුතු උපරිම කාලය වන මාස 3ක කාලය පිළිබඳව විධිවිධාන උල්ලංඝනය වෙයි. වසංගතයකට මුහුණ දී සිටින රටක ව්‍යවස්ථා අර්බුදයකට ද ලක්වමින් පවතිනවා. පාර්ලිමේන්තුව යලි කැඳව ඇඳ නීතිය ඇතුළු වසංගත පාලනය කිරීම සඳහා ගෙන ඇති අනෙකුත් එවැනි ක්‍රියාකාරම්ද නීතිමය තත්ත්වයකට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉතින් සමාවෙන්න ඕනේ. දැන් එක තවට මම යලි පිවිසෙන්න. දැන් පාර්ලිමේන්තුව යලි කැඳවා ඇඳ නීතිය ඇතුළු වසංගත පාලනය කිරීම සඳහා ගෙන ඇති අනිකුත් එවැනි ක්‍රියාකාරකම්ද නීතිමය තත්ත්වයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගත යුතු ප්‍රශස්තම පියවරයි. එසේ නොකිරීම වසංගතයට අදාළව ඔහු විසින් නොකළ යුතු තිබූ දසවන වරදයි කියලා තමයි මේ ලිපියේ කියන්නේ. ඔහු මේ ලිපිය ඉවර කරන්නේ සමහර විට මේ දසවන වරද ජනාධිපති රාජපක්ෂ ජනාධිපති දූර කාලයේ පළමු උළමා හැඳීම බවට පත්වීමටද ඉඩ තිබෙන බව තමයි සුනන්ද දේශප්‍රියන් ඔහුගේ ඒ ලිපියේදී පෙන්වලා දෙන තියෙන. මා අය ගත්තේ තරමක් හිතන්න. මොකද අපේ මේ වැඩසටහනට පාටපක්ෂ ආගම් කුලමල කිසිවක් නැහැ. ඔහු ওই මතු කරලා තියෙන දේවල් අත්ත වශයෙන්ම එහෙම සිදුවන්නට තිබුණාද? එහෙම නොවුණා නම් මොන වගේ දෙයක් වෙන්නට තිබ්බත් කියන කාරණේ පිළිබඳවත් අපිට අවධානය යොමු කරන්නට තිබුණා කියන එක තමයි මට හිතෙන්නේ. ඒ නිසාම තමයි මම හිතුවේ මේ ඔබත් සමග මේ බෙදා හදා ගන්නවා කියලා. ඒ ඔහු මතු කරන කාරණා එහෙම නොකරන්න තිබ්බද? එහෙම කරන්න තිබ්බද? නැත්තම් ඒ සීලුම් ප්‍රතික්ෂේප කිරීම සහ ලංකාවේ රාජනායකයාගේ හැසිරීම සාධාරණයද? සාධාරණය කරන්න පුළුවන් තැනක ඉන්නවද කියන එක අපිට ප්‍රශ්න කරන්නට පුළුවන්. ඉතින් අපි මධ්‍යස්ථව හිතනවා නම් එහෙම තමයි හිතන්න ඕන.
ඉතින් දැන් මේ කතාත් එක්ක අද අපි කෙමෙන් අපේ වැඩසටහනේ අවසානයේ දක්වා ඇවිල්ලා තියෙනවා. මේ අද වැඩසටහන අවසාන කරන්නට මා තෝරාගත්තේ පසුගියදා අප අතරින් සදහටම එන් වෙලා ගිය ශ්‍රී ලංකා සිනමාවේ සුවිශේෂී මන් සලකුණු තැබූ පුද්ගලයෙක්ගේ පිළිබඳව සටහනක් තබමින්. ඔහු තමයි තිස්ස විජේසුරේන්ද්‍ර. පසුගියදා ඔහු කලක් රෝගාතුරව සිට අප අතරින් පෙන්වී ගියා. ශ්‍රී ලංකීය සිනමාවේ යුග තිබ්බා. ඒ යුග අතර අපි දන්න හැමෝම කතා කරන කාමිනී මාල්නී, විජේ මාල්නී යුග ගැන බොහෝ දෙනෙක් කියනවා. ඒ වගේම තමයි දැන් මේ යුග අතර යම්කිසි ඒ ගාමිනී විජේට තරගයක් දෙන්න ආපු තවත් නළුවෙක් කියන එක බොහෝ දෙනෙක් හඳුන්වන කෙනෙක් තමයි තිස්ස විජේසුරේන්ද්‍ර. ඔහු විජේ මාල්නී වෙද්දිම තිස්ස මාල්නී හැටියට ඔහු බොහෝ චිත්‍රපටි රඟපානවා. තිස්ස සුමන යුගයක් තිබෙනවා. අති විශාල චිත්‍රපටි ප්‍රමාණයකට ඔවුන් දෙදෙනා එකට රඟපානවා. ඉතින් 60 දශකයේ සිනමාවට පිවිස චිත්‍රපටි අති විශාල චිත්‍රපටි ප්‍රමාණයකට ඔහුගේ රංගන දායකත්වය ලබා දීලා බොහෝ විට වාණිජ සිනමාවේ තමයි මේ තිස්ස විජේසුරේන්ද්‍ර තමන්ගේ පෙම්වතාගේ චරිතයෙන් ශ්‍රී ලංකීය සිනමා රසික රසිකාවියන් තමන්ගේ ග්‍රහණයට ගත්තේ. ඉතින් 80 දශකයේ වන විට ඔහු රංගපෑ සංඛ්‍යාව චිත්‍රපට සංඛ්‍යාව කෙමෙන් අඩු වුණත් පස්සේ ඔහු සිනමාවෙන් ඈත් වෙනවා. ඒ කොහොම වුණත් සිංහල සිනමාවේ බොහෝ යෞවනයන්ගේ සිද්ධිනාගත් ප්‍රේමවන්තයා කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙත් තිස්සගේ හිත දිනාගත්තේ නම් එක්කෙනයි එක ප්‍රේමවන්තියයි. ඇය ඔහුගේ භාර්යාව වූ සාවිත්‍රි ඩයස්. විශාඛා විද්‍යාලයේ ගුරු මාතාවක් වුණා කියලා තමයි අහලා තියෙන්නේ. ඉතින් අපි සියලු දෙනාම තිස්ස විජේසුරේන්ද්‍රට ආදරය කරා. ඔහු රඟපෑස් චිත්‍රපටිවලට ආදරය කරා. අපගේ දෙමව්පියන් ඔහුට ආදරය කර අපට ඉහට පරම්පරාවන් ඔහුගේ චිත්‍රපටි අපට වඩාත් ඔහු චිත්‍රපටි බලලා තියෙනවා. පස්සේ කාලක ටෙලිනාට්‍ය කීපයකටද දායක වුණා තිස්ස විජේසුරේන්ද්‍ර. ඉතින් ඔහුගේ බාල සොහොයුරත් මම දන්න විදිහට ලේකවුස් ආයතනයේ සේවය කරා මට මතක හැටියට නම්. ඉතින් කෙසේ වුණත් ඔහු මේ විටත් අප කෙනෙක්ව ගිහිල්ලා ඉවරයි. හැබැයි තිස්ස ගැන මතක් කරද්දි කියන්න තියෙන සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක තවත් බලකණුවක් කියලා. ඉතින් අද අපි මේ වැඩසටහන නිමා කරන්නටත් ඔහුගේ ගීතයක් අපි ඔහු රඟපෑ චිත්‍රපටයේ ගීතයක් අපි තෝරාගත්තා. ඉතින් මොකද අද පවා තිස්ස විජේසුරේන්ද්‍ර රඟපෑ චිත්‍රපටියක් දකින්නට සිනමාවේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ දුටු චමත්කාරය හැමතිස්සෙම අපගේ මතකයට නැගෙනවා. ඉතින් එහෙමනම් අදත් වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරමා කල්පපල්ලි ගුරුගේ ලබන්නාව සතිය එදෙන සතියේ ජයග්‍රාහී සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම නිරෝගී සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ කාලෙ වෙද්දි අපිට ජය සතුට පමණක් නොවේ නිරෝගී භාවය අතිශයින්ම වැදගත් වන කාල සීමාවකට පත් වෙලා තිබෙන නිසා. එහෙමනම් කිව්වසේ ජය වේවා. යලිත් සුපුරුදු ලෙස ලබන සතියත් ඔබ හමු වන තෙක් අදත් වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරනවා කල්පපල්ලි ගුරුගේ යෙන් එන්නම් ඔබ සියලු දෙනාටම ජය. කඳ
කුන්දිදි එරං කඳ පිම්හඬ රැවුදිදි එරන් කඳ පිම්හඬ ගුන්දිදි එරන් කඳ පිම්හඬ රැවුදිදි එරං රං 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 කඳ ඔබට ලස්සන කුමාරී පෙමට මාහදරේ ඔබට ලස්සන කුමාරී පෙමට මාහදරේ ඔබද මගේ වල්සරා ඔකී රහසක් කියන්නලු ඔරං කඳ පිම්හඬ කුන්දිදි එරං කඳ පිම්හඬ රැවුදිදි එරන් කඳ පිම්හඬ ගුන්දිදි එරන් කඳ පිම්හඬ රැවුදිදි එරං රං 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 කඳ රුව හදනීති දෙහත සතහට බැඳීගේ රුවට රුව හදනීති දෙහත සතහට බැඳීගේ එන්න බඹරෙකු වෙලා පිපි ඉන්නම් මලක් වෙලා එරං කඳ පිම්හඬ කුන්දිරි එරං කඳ පිම්හඬ රැවුදිරි එරන් කඳ පිම්හඬ ගුන්දිදි එරන් කඳ පිම්හඬ රැවුදිදි එරං රං 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 කඳ තුරුළු වෙන්නට උඹිලයි අම්පි කියක් දෙමින් වෙයි තුරුළු වෙන්නට උඹිලයි අම්පි කියක් දෙමින් වෙයි දෙවෙන පවසට වගේ සැලෙන ආදර හැන්නේගේ එරං කඳ පිම්හඬ කුන්දිරි එරං කඳ පිම්හඬ රැවුදිරි